අපි පාඩම් පටන් ගමු පුතේ. ඊයේ දවසේ අපි සාකච්ඡා කළ අවසාන කළේ නිෂ්පාදන සහනාධාර කියන මාතෘකාව. මම කිව්වා ඒකේ පොඩි කොටසක් තියෙනවා. අපි විනාඩි කිහිපයක් අරගෙන ඒක කතා කරලා පිරිවැය පාඩම අද පටන් ගන්න පුළුවන් අපිට. හැමෝගෙම ගාව ටියුට් එක ඇති පිරිවැය ටියුට් එක. ඒ පිරිවැය ටියුට් එක හරහා අපි 4 වෙනි පාඩම අද දවසේ ආරම්භ කරනවා. පුතේ මේ 3 වෙනි පාඩමේ තව පොඩි කොටසක් තියෙනවා. ඒ තමයි මේ කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය කියන මාතෘකාව. ඉස්සලා අහගෙන ඉන්න කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය. කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය. හරි. දැන් මේ කොටස පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඉතිරි වෙලා තියෙනවා. ඒක කතා කරලා ඉමු අපි. පුතේ කිසි කෙනෙක් මීටින් එකෙන් ඉවත් වෙන්න එපා. මගදී යද්දි එක එකනා වෙන වැඩ දාගෙන අයින් වෙනවා. කරුණාකරලා හැමෝම ලෙසන් එක ඉවරනකම් රැඳිලා ඉන්න කණ්ඩව. ඒක තමයි කරන්න ඕන. මොකද පාඩම හරියට තේරුම් ගන්න නම් එහෙම වෙන්න ඕන. ඔයාලට තියෙන ප්‍රශ්න අඩුම කතා කරන්න බැයි නම් chat box එකට හරි දාන්න. ඒවා ගොඩක් වටිනවා. එහෙම කනෙක්ෂන් එකක් තියාගෙන වැඩේ කරගෙන යමු. පැහැදිලි නේද? හරි. කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය. ඉස්සරලාම් බලමු මේ කෘෂි භාණ්ඩවල මිල ස්ථායීකරණය කරන්න කලින් ඇයි අපිට එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ මිල ස්ථායීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඇයි කියලා අපි බලමු. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා පුතේ. දැන් කාර්මික භාණ්ඩවලට සාපේක්ෂව කෘෂි භාණ්ඩ ගත්තහම මේ කෘෂි භාණ්ඩවල නිතර මිල උච්චාවචනයන් සිද්ධ වෙනවා. ඒ නිසා ගොවීන්ගේ ආදායමත් නිතර උච්චාවචනයට ලක් වෙනවා. ඒ කියන්නේ දැන් කාර්මික භාණ්ඩ ගත්තහම පුතේ හැම වෙලේම කෙටි කාලයක් තුල වරින් වර මිල වෙනස් වීම සිදුවන සම්භාවිතාවය අඩුයි. හැබැයි කෘෂි කාර්මික භාණ්ඩ ගත්තහම විශේෂයෙන් ඔය වී එළවලු වගේ නිෂ්පාදන ගත්තහම පුතේ නිතර මිල උච්චාවචනයන් වන සම්භාවිතාවය වැඩි. මම තාම ඒක උගන්වලා නැහැ ඔයාට. කවුරු හරි පන්ති ඉන්නවා නම් හිතලා කියන්න බලන්න. ඇයි මේ කෘෂි නිෂ්පාදනවල මිල නිතර උස් පහත් වීම වෙන්නේ? මේකට විද්‍යානුකූල හේතුවක් තියෙනවා. ඒක කියලා දෙන්න යන්න. මේක විභාගයට අහන ප්‍රශ්නයක්. ඔයාට හැඟෙන විදිහට ඇයි මේ කෘෂි භාණ්ඩවල මිල නිතර උච්චාවචනයට ලක් වෙන්නේ කියලා කියන්න බලන්න කවුරු හරි. මොකද කියන්නේ? ඒ කියන්නේ කාර්මික භාණ්ඩවලට සාපේක්ෂව කෘෂි නිෂ්පාදනවල මිල ගණන් පුතේ නිතර කෙටි කාලයක් තුල උස් පහත් වීම සිද්ධ වෙනවා වෙනස් වෙනවා. මම අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. පුළුවන් ද කාට හරි කියන්න? හරි. දන්නේ නැහනේ මං කියලා දීලා නැහනේ. මෙන්න මේක තමයි පුතේ හේතුව. ඇත්තටම ප්‍රධානම හේතුව තමයි පුතේ කෘෂි නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම සාපේක්ෂව අනම්‍ය ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ කෘෂි භාණ්ඩවල ඉල්ලුම සාපේක්ෂව අනම්‍ය තත්ත්වයේ පවතින. ඒ කියන්නේ මිල වෙනස් වුණා කියලා ඉල්ලුම විශාල වශයෙන් වෙනස් කරන්නේ නැති ඉල්ලුමක් තියෙනවා. ඒක එක හේතුවක්. තව හේතුවක් තමයි පුතේ මෙන්න මේ හේතු දෙක අනිවාර්යයෙන් විභාගෙට ලියන්න. දෙවෙනි හේතුව තමයි කෘෂිකාර්මික නිෂ්පාදනවල අස්වැන්න ස්වභාවික හේතුන් මත වෙනස් වෙනවා. ඒ කියන්නේ කාලගුණේ, දේශගුණේ වැනි අපිට පාලනය කරන්න බැරි හේතු මත කෘෂි නිෂ්පාදනවල අස්වැන්න වෙනස් වෙනවා. ඒවා අපිට කල්තියා සැලසුම් කරන්න බෑ. ඒ නිසා කෘෂි භාණ්ඩවල තියෙන සැපයුමත් සාපේක්ෂව අනම්‍ය තත්වයක් තියෙනවා. අපිට පහසුවෙන් වෙනස් කරන්න බෑ. දැන් කාර්මික භාණ්ඩයක නම් දැන් ඔයා හිතන්නකෝ ඇඟලුම් ආයතනයක අද දවසේ කමිස කීයක් මහනවද කියන එක අපිට කියන්න පුළුවන් නේ පුතේ. අපිට සැලසුම් කරන්න පුළුවන්. හෙට දවසේ කමිස කීයක් මහනවද කියන එක අපිට සැලසුම් කරන්න පුළුවන්. පාලනය කරන්න පුළුවන්. නමුත් වී අස්වැන්න නෙලලා ගෙදෙට්ට ගේනකම් අපි දන්නවද වී කිලෝ කීයක් තියෙද කියලා? කියන්න පුළුවන්. දැන් මේ අද උදේ බලද්දිත් හොඳට තිබ්බ කුඹුර හෙට හවස ගිහිලා බලද්දී ඔන්න කෘමි උදුරක් නිසා සම්පූර්ණයෙන් විනාශ වෙලා. නැත්තම් වැස්ස හින්දා විනාශ වෙලා. නැත්තම් නියගේ නිසා විනාශ වෙලා.
මොනවා හරි ප්‍රශ්නයක් වෙලා අපි හිතපු නැති අස්වැන්නක් අපිට ලැබෙනවා. සමහරට හාත්පසින්ම අස්වැන්න අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. අපිට කල් තියා පුරෝකතනය කරන්න බෑ. ඔන්න ඔය කියන හේතු දෙක නිසා කෘෂි නිෂ්පාදනවල මිල පුතේ අස්ථාවරයි. ඒ කියන්නේ කෘෂිකාර්මික භාණ්ඩවල නිශ්චිත මිලක් පවත්වාගෙන යෑම අසීරුයි. එකපාරම සැපයීම අඩු වෙනවා, එකපාරම සැපයීම වැඩි වෙනවා, අපිට පාලනය කරන්න බෑ. ප්‍රධානම හේතුව තමයි මේ ස්වභාවික හේතු මත, කාලගුණික දේශගුණික හේතුන් මත කෘෂි නිෂ්පාදනවල අස්වැන්න වෙනස් වෙනවා. ඒ ස්වභාවික හේතු අපිට කල්තියා පුරෝකතනය කරන්න හෝ පාලනය කරන්න බැරි හින්දා කෘෂි නිෂ්පාදනවල අස්වැන්න සැපයුම අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒ නිසා පුතේ සැලසුම් කරන්න බැරි තත්වයක් තියෙන හින්දා කෘෂි නිෂ්පාදනවල මිල ගණන් නිතර උච්චාවචනයන්ට ලක් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ කෘෂි භාණ්ඩ මිල උච්චාවචනය කියලා. දැන් මේ කෘෂි භාණ්ඩවල මිල නිතර උච්චාවචනයන්ට ලක් වෙනකොට ගොවීන්ගේ අයභාරය, එහෙම නැත්නම් ගොවීන්ගේ ආදායමත් නිතර උච්චාවචනයන්ට ලක් වෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා කෘෂිකාර්මික නිෂ්පාදකීන් අධෛර්යමත් වෙලා තියෙනවා. දැන් ගොවියෝ නිතරම මැසිවිලි නගනවා, වී මිල අඩු වෙලා, එළවලු මිල අඩු වෙලා නේද? ඒ අය නිතර ප්‍රශ්නයකට නැත්නම් ආණ්ඩුවකට හෝ සමාජයට එල්ල කරන චෝදනාව තමයි, ආණ්ඩුවට එල්ල කරන චෝදනාව තමයි අපිට නිසි මිලක් ලැබිලා නැහැ. අපේ අස්වැනු පාළු වෙලා. අපේ ආදායම් බිඳ වැටිලා. නිතරම ගොවියෝ කෑ ගහන්නේ මේ සිද්ධිය. බලන්නකෝ දැන් වර්තමානයේ ගත්තත් දැන් නම් මේ දවස්වල පොහොර ප්‍රශ්නයක් ඇදගෙන දඟලනවා. නේද? ඒ වගේ කෘෂි නිෂ්පාදනවල ප්‍රධාන වශයෙන් පුතේ මිල සම්බන්ධයෙන් ඒ අය කතා කරන අවස්ථා තියෙන මිල නිතර උච්චාවචනයන්ට ලක්වන නිසා. එතකොට මෙන්න මේ කෘෂිකාර්මික නිෂ්පාදකීන් හට ස්ථායී ආදායමක් සහතික කරන්න. ඒ කියන්නේ ඒ අයගේ ආදායම් මට්ටම ස්ථාවර කරන්න බෑ අපිට, ස්ථායී කරන්න. ඒ කියන්නේ යහපත් තත්වයකට පත් කරන්න ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගවලට තමයි අපි කියන්නේ කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය කියලා. ඔන්න මාතෘකාවට දැන් තමයි අපි ආවේ. දැන් ඒතකොට කෘෂි භාණ්ඩවල මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග ගණනාවක් අපි අද දවසේ සාකච්ඡා කරනවා. එතකොට ඇයි කෘෂි භාණ්ඩවල මිල ස්ථායීකරණයක් කරන්න වෙන්නේ කියලා තමයි මම ඔයාලට ඔය කියලා දුන්නේ. දැන් අනිත් කාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ගවලට අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේ එහෙම මිල ස්ථායීකරණයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නිතර මිල උච්චාවචනයන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කෘෂිකාර්මික නිෂ්පාදන ගත්තහම කෙටි කාලයක් තුල නිතර මිල උච්චාවචනයන් සිද්ධ වෙනවා. ඒකට බලපාන ප්‍රධාන හේතු දෙකක් ඔය දරුවන්ට මම පැහැදිලි කළා. ප්‍රධානම එක හේතුවක් තමයි කෘෂි නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම සාපේක්ෂව අනම්‍යයි. ඒ වගේම කෘෂි නිෂ්පාදනවල සැපයුම ස්වභාවික හේතුන් මත වෙනස් වෙනවා. ඒ ස්වභාවික හේතු අපිට පාලනය කරන්න බැරි නිසා කෘෂි අස්වැන්නේ සිදුවන උච්චාවචනයන් හින්දා මිල උච්චාවචනයන් නිතර හට ගන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ ගොවීන්ගේ ආදායම නිතර උච්චාවචනයන්ට ලක්වීම නිසා ඒ අසාධාරණයට ලක්වන අසහනකාරී තත්වයට පත්වන ගොවියන්, ඒ සැපයුම් කරුවන්, නිෂ්පාදකීන් අරමුණු කරගෙන ඒ අයට සහනයක් ලබා දීමේ අරමුණින් තමයි පුතේ රජය කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ගවලට යන්නේ. පැහැදිලිද? මෙතනදී පුතා අපි සාකච්ඡා කරනවා කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග කිහිපයක්. දැන් මම ඇත්තටම මේ වෙනකොට ඔයාට ක්‍රම දෙකක් කියලා දීලා තියෙනවා. දැන් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයකින් මම අහන්නේ ඔයාට මේ දක්වා කියලා දීපු නැත්තම් ස්ථායීකරණ ප්‍රතිපත්ති දෙක මොකක්ද කියලා කියන්න බලන්න. මම මාතෘකාවක් කිව්වේ නැතුණාට උගන්නලා ඉවරයි මේ වෙලාවේ. අපි කතා කළා. මොනවද? අතිරික්ත තොග මිලට ගැනීම උණ පූර්ණගේ බලන්න හොඳට අල්ලගත්ත වැඩි. අනිත් අයටත් තේරෙන්න ඕන. මොකද්ද යා කිව්වේ? ඔව්. අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය හා
ඌනපූර්ණ ගෙවීම් ක්‍රමයේ යටතේ සහතික මිල පාලනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද පුතේ? අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය හා ඌනපූර්ණ ගෙවීම් ක්‍රමයේ යටතේ සහතික මිල පාලනයක් හඳුන්වා දෙන්න පුළුවන් කෘෂි නිෂ්පාදකීන් අරමුණු කරගෙන. එතකොට ඒ සහතික මිල පාලනය හඳුන්වා දීලා තියෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදකීන් සඳහා මිල ස්ථායීකරණ වැඩසටහනක් විදිහට. ඒක අපි ඒක දැන් දීර්ඝව සාකච්ඡා කරන්නේ. මොකද ඔයා දන්නවා අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය කියන්නේ මොකක්ද? ඒකෙදි ඇතිවන ප්‍රතිවිපාක මොනවද? සුබ සාධනයට වන බලපෑම මොනවද? ඒ සියල්ල ඔයා ගණිතමය අභ්‍යාස හරහා සාකච්ඡා කරලා අපි අවසන් කරලා තියෙනවා. ගණන් පවා හැදුවා. ගොඩාක් දේවල් ප්‍රස්ථාර ගණන්, සමීකරණ ගණන් ඒවා හදලා තියෙන්නේ. නේද? මම මේ ආය මතක් කරන්න පුතේ මේ මීටින් එකෙන් අයින් වෙන්න එපා. දැන් සමහරු ඔහේ අයින් මට තේරෙන්නේ ඇත්තටම සිග්නල් ගැටලුවක්ද දන්නේ නැහැ. මම දන්නේ නැහැ අපිට පේන්නේ නැති හින්දා. එහෙමනම් ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම රෙකෝඩ් එකක් දාන්නේ. හැබැයි ඒක මුවාවෙන් ඔයා ඒකෙන් අයින් වෙනවා කියන්නේ අලි මෝඩ වැඩක් පුතේ. ඒ කියන්නේ ඔයාලා ක්‍රියාශීලීව පාඩමේ සම්බන්ධ වෙන්නේ නැහැ. සිග්නල් ගැටලු තියෙන්න පුළුවන් පුතේ මොනවා හරි විසඳුමක් හදාගන්න. දැන් ඔයා දන්නවද මම මේ ගෙදර නෙමෙයි මේ පන්ති කරන්නේ. මම වෙනම තැනක හෝල් එකක් හදාගෙන ඒකේ මේ ආම්පන්න ටික සවි කරගෙන නේද බෝඩ් එකක් හයි කරගෙන ඒ ඔක්කොම සකස් කරගෙන මමත් ගෙදර ඉඳලා උදේ මේ අදාළ තැනට ඇවිල්ලා තමයි මේ කරගෙන යන්නේ පුතේ. එහෙම කැපකිරීමක් තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ දිනන්න. දැන් මම අත්හැරියා නම් එහෙම මට සිග්නල් නැහැ. අනේ ඕන මගුලක් මේ පේපර් ටිකක් දාලා WhatsApp group එකට ළමයි ටික නොහේ මොනවා හරි කරගෙන ඉන්නවා කියලා මටත් අත්හැරියා නම් එහෙම මොකද වෙන්නේ පුතේ? දැන් මම මේ හදාගත්ත දේවල් නේද මං ගොඩනගාගෙන ආපු හැම දෙයක්ම අස්ථාවර වෙනවනේ. ඔයා දන්නවා සර්ට වැඩසටහනක් නැහැ කියලා නේ. එහෙම වෙන්න එපා නේ. මොකද ඒකට හේතුව තමයි පුතේ මේ අපි හැම දෙයක්ම අමාරුවෙන් තමයි සමහරට ලබා ගන්න වෙන්නේ. එතකොට තමයි ඒක රසවත්. ඒක මතක තියන්න. දැන් මමත් උදේම නැගිටලා මම මෙතෙන් ඇවිල්ලා ඔක්කොම සකස් කර ගන්න ඕනනේ. එහෙමයි කියලා මම මේක නවත්තන්නේ නැහැනේ පුතේ. මම හැම වෙලේම බලනවා ඔයාට ගොඩක් හොඳට මේ දේ කරන්න. හැම වෙලේම උත්සාහ කරන්නේ තව මොන හරි අලුතෙන් දෙයක් ඔයාට දෙන්න. අපේ මටත් සිග්නල් ප්‍රශ්න තියෙනවා. දැන් මම රවුටර් ගත්තා හැම දෙයක්ම ගත්තා මේ ඒ සිග්නල් එන්නේ මම හොයලා බැලුවා කොළඹින් හිටන් ගෙන්නලා බැලුවා බලපුවහම මේ කුළුණේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ ටෙලිකොම් කුළුණේ ප්‍රශ්නයක් තියෙනවා. යාලා ඒක හදන්නේ නැහැ. ඉතින් මම කම්ප්ලේන් 7ක් විතර දාලා තියෙනවා. ඔයාලත් සිග්නල් නැහැ කියලා කම්ප්ලේන් දාන්න. එතකොට ඔයාලා හෙඩ් ඔෆිස් එකට මේ ගිහිල්ලා කොළඹින් සෙට් එකක් ඇවිල්ලා මෙයාලට දෝෂාරෝපණය හරි කරලා ඒක හදනවා. ඒ හින්දා හැම ළමයෙක්ම කම්ප්ලේන් දාන්න. නිතරම ඩයලොග් මොබිටල් වලට සිග්නල් නැහැ කියන එක හැම වෙලෙම කියන්න බලන්න ඕනේ. මේ එතකොට පොළොන්නරුවේ ළමයි ගොඩාක් අය එහෙම කිව්වහම එයාලා ඒකට වෙනම ඇක්ෂන් එකක් ගන්නවා. සමහරට අලුත් කුරුණක් වුණත් ඉදි කරන්න පුළුවන්. මොකද එයාලට බිස්නස් හොඳයිනේ මේ දවස්වල. ඒ හින්දා අපි හැමෝම එකතු වෙලා මේක මැච් එක ගහ ගන්න ඕනේ පුතේ. ඒ හින්දා අත්තරින්න එපා. හැම වෙලේම මම කියන්නේ ඔයාලා මේ මීටින් එකෙන් ඉවත් වුණොත් ටක් ගාලා ආයෙත් try කරලා ආයෙත් සෙට් වෙන්න මේකට. රෙකෝඩින් එකක් දාන එක වෙනම දෙයක්. ඊට වඩා මේ ඔයාත් එක්ක මේ කතා කරලා නේද ඔයා සමහරවිට අඩුම තරමින් මං අහගෙන ඉන්න වෙලාවේ පාඩමේ ඉන්නවා. නේද ඔයාලා රෙකෝඩින් බලද්දි සමහරවිට ඔය වෙන වැඩක් කරන ගමන් ඒකට යන්නේ නැහැ ඔළුවට. ඒකත් බලන්න ඒක ප්‍රශ්නයක් නේ. ඒක තියාගෙන බැලුවේ හැකි. එතකොට ඔයාට මේකෙන් අල්ලගත්ත දේවල් ආයේ මතක් කරගන්න ඒක යොදා ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඒවනේ පන්ති ඉන්නේ මේ ටයිම් ටේබල් එකට අනුව යන්නේ. ඒ වෙලාවට ඔයා මොනව නැතත් පන්ති ඉන්න ඕන. පුතා අනිත් වෙලාවල් වල ඔයාගේ අනිත් දේවල් ටික කරගන්න. ඒක සකස් කරලා තියෙන එක දැන් මං අනිත් අමතර පන්ති ඔය හවසට දැම්මෙත් ඔයාට උදේවරුේ මොනවා හරි වැඩසටහන් කරන්න පුළුවන්. සමහරට ඔයා ගෙදර දොර වැඩවලට උදව් කරනවා. ඒවට මං chance එකක් දීලා තියෙනවා. ගොඩක්ම මම නම් හවසට පන්ති දැම්මේ ළමයිට සමහර අයට ෆෝන් එක හම්බෙන්නේ සමහරට අම්මා තාත්තගේ. එයාලා ගෙදර ඉද්දි හවස් වෙනවා. එහෙමත් හිතලා මං එහෙම තීරණ ගත්තේ. නැත්තම් උදේවරුේ දැම්මොත් මටත් ඒක හොඳක් වෙන්න පුළුවන්. ඉතින් මට ලේසියෙන් කරගන්න පුළුවන්. නමුත් මං හැමෝගෙම දිහා බලලා තමයි අපි ඒවා හැමදේම සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ උනන්දුව තියාගන්න. මේ මම හැම වෙලේම මේ කියවනවා කියලා හිතන්න එපා. මොකද මේ අපි කතා කරලා මේක හදාගන්න එපයි පුතේ. නේ? එහෙම නැත්නම් ඔයාගේ යහපතට මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන් හිතලා. අනිත් එක යෝජනා ඉදිරිපත් කරන්න සර් අපි මෙහෙම කරමු. ඒවට මං හරිය කැමති කෙනෙක් පුතේ. මොකද මම මහාන් තත්ත්වකම තියාගෙන මගේම දේ කරන මිනිස්සෙක් නෙමෙයි.
මට වැදගත් දැන් අනිත් කවුද ගුරුවරු අපිට කියන්නේ නැහැ පුතේ කුහකත්වයනේ ගොඩාක් දුරට තියෙන්නේ. ඒ හින්දා ගුරුවරයෙක් තව ගුරුවරයෙක්ගේ අඩුපාඩු පෙන්නලා දෙන්න කැමැත්තක් නැහැ. ඒක හැටි ඉතින් මේ සමාජයේ ගිහිල්ලා තියෙන විදිහ. නමුත් ළමයි බොක්ක තියෙන ළමයි මම එහෙම ඔයාගේ වචනෙම කිව්වොත් නේද? එතකොට කියනවා සර් අපි මෙහෙම කරමු. මේක මෙහෙම කරොත් හොඳයි. එතකොට ඒ සර්ට ගුරුවරයාට තියෙන ආදරයට තමයි එහෙම කියන්නේ. ඉතින් එහෙම අය මංගාව ඉන්නවා මේ පන්ති ඉන්නවා කියලා මම දන්නවා. බහුතරයක් මගෙන් සියලු දෙනාම මගේ මට හරි අපි උගන්නන නැත්නම් ඉගෙන ගන්න ළමයි මගෙන් එහෙම මගේ වෛරක්කාරය වෙලා නැහැ. කීප දෙනෙක් කර 14ක් කර එහෙම ඒ චරිතයේ ඉතින් පොඩි ජාතකවල ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා වෙන්න පුළුවන්. නේද? ඒවා හැරෙන්න අපි දෙයක් කළා කියලා ඔළුවේ තියාගෙන ඉන්න ළමයි ඉන්නේ. ඉතින් ඒකයි ඒ අයට හරියන්නේ. ඉතින් ඒ හින්දා අපි කැමතියි. ඔයා මාත් එක්ක කතා කරලා අපේ සර්ට මෙහෙම කියන්න ඕන. සර් මේ විදිහට කරොත් අපිට තවත් ළමයි සර් එක්කමුත් සම්බන්ධ වෙයි. එහෙම හිතනවා. මං හරි කැමතියි එහෙම. මම නම් ඇත්තටම එහෙම නම්මසීලී. ඔයා එහෙම සාකච්ඡා කරලා අපිත් එක්ක එහෙම ගමනක් යන්න සෙට් වෙනවා. නේද? ඒක තේරුම් ගන්න මාත් එක්ක ගනුදෙනු කරද්දි මම එහෙම කෙනෙක් සමන්ත සර් එහෙම කෙනෙක් කියලා හිතන්න හැම වෙලේම. මං කාටවත් එහෙම දොස් කියලා නෑනේ පුතේ. දැන් සමහරු එහෙම කිව්වහම මම මේ දේවල් සමහර විට කරලා තියෙනවා. ඒ වගේ මට සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් වෙනස් කරේ නැතුණාට සමහර දරුවෝ කියනවා සර් අපි මේ පේපර් එකක් මේ විදිහට කරමු. සර් බහුවර්ණ ප්‍රශ්න ටිකක් කරමු. එහෙම යෝජනා කරපුවාම නේද වැඩේ යනවනේ. හරි. අපි යම් පාඩමට යමු. පුතේ දැන් කතා කරගෙන ආවේ ඔන්න කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණයක් කරන්න වෙන්නේ ඇයි කියලා දැන් කිව්වනේ. ඒක මං හිතනවා මයි පුතාලට තේරුණා කියලා. දැන් අපි බලමු ඊළඟට මොනවද මේ කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය වෙනුවෙන් රජයක් විසින් සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග. පුතේ මේ මෙන්න මේ සෙට් එක අද දවසේ මං කියලා දෙන්නේ. දැන් ඔයා දැනටමත් ඉගෙන ගත්තා මේ දෙන්න දන්නවා. ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය දන්නවා. ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය. ඌණ පූර්ණ ගෙවීම් ක්‍රමය දන්නවා. ඒක මං කතා කරන්නේ අද. අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමයක් දන්නවා. අතිරික්ත තොග මිලට ගැනීම කියන ක්‍රමයක් දන්නවා. මේ දෙකේම සහතික මිල පාලනයක් කරන්න. පුතේ තව එකක් තමයි මෙන්න මේවා අද කියලා දෙනවා මම ඔයාට. ස්වාරක්ෂක තොග ක්‍රමය. ස්වාරක්ෂක තොග ක්‍රමයක් පවත්වා ගැනීම. ඒක ඔයා දන්නේ නැහැ. ඒක මම අද කියලා දෙනවා. ස්වාරක්ෂක තොග ක්‍රමය. තව එකක් තියෙනවා පුතේ මේ සලාක ක්‍රමය. සලාක ක්‍රමය කියන එකට කියනවා කෝටා ක්‍රමය කියලාත් කියනවා. කොටා නෙමෙයි. කෝටා ක්‍රමය. සලාක ක්‍රමය නැත්තම් කෝටා ක්‍රමය එහෙම නැත්තම් සමහරවකට කියනවා පංගු ක්‍රමය කියලා. පංගු ක්‍රමය. ඊළඟට තව එකක් තමයි පුතේ මේකත් අමුතු පාලනයක්. බලන්න ඒවා අපි කියලා දෙන්නම්. වගා නොකරන ඉඩම් දිරිගැන්වීම සඳහා ගෙවීම් කිරීම. ඒක අමුතු පාලනයක්. මං කියලා දෙන්නම් එතෙන්දී මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඔය වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් පුතේ. කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග විදිහට. ඉතින් අද දවසේ මම මේ ටික තමයි ඔයාලට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චූටි වෙලාවයි යන්නේ. පරිම පැය භාගයක් විනාඩි 45ක් එතකොට ඉවරයි. ඊට පස්සේ අපිට පිරිවැය පාඩම් පටන් ගන්න පුළුවන්. ඒතර අර රිවිෂන් එක කරන දවසේ කියන්නේ ඊළඟ දවසේ අපි පේපර් එකත් එක්ක අර රිවිෂන් ටියුට් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට ලොකු වැඩ ගොඩක් කර හැකි පුතේ මේ දවස් 3ක් යනවා කියන්නේ අපි සෑහෙන වැඩක් කරනවා. සාමාන්‍ය පන්ති කාමරේ වෙන වැඩපිළිවෙලට වඩා ලොකු වැඩක් අපේ යනවා. ඉතින් ඒ නිසා ඔයාලා සතුටු වෙන්න අර දැන් මම ඒකයි හැම වෙලෙම කිව්වේ මට හිතෙනවා පුතේ දැන් සැප්තැම්බර් මාසේ විතර අපිට පන්ති පටන් ගන්න ගොඩාක් දුරට ඉඩකඩ තියෙයි. මම දන්නේ අපි එහෙම ප්‍රාර්ථනා කරමු. මොකද ඔයා හරි කැමති අපිත් හරි කැමති ඔයාලත් එක්ක එකතු වෙලා අපි ගොඩක් වැඩ කරගෙන ආවා. ඔයාලා දකින්නත් ආසයි. නේද? ගෙදර ඉඳලා කම්මැලි වෙලා ඉන්නේ අපිත්. නේද? එපා වෙලා ඉන්නේ. ඇයි කී දෙනෙක් එක්ක ගනුදෙනු කරපු උදවියද අපිත් නේද? ඒ නිසා අපි දකින්න කැමති ළමයි එක්ක ගනුදෙනු කරන්න හරි ආසාවෙන් ඉන්නේ. නේ ඔයාලාත් එක්ක කතා කරලා බැනගෙන හරි ඉන්න. නේ අපි වීලු කරගෙන කොච්චර ලස්සනට කරගෙන ආපු වැඩක්ද නේ. ඉතින් සුන්දර අතීතයට මාත් කැමතියි. ට්‍රිප් එකක්වත් යන්න තිබ්බනේ නේද? අපිට මේ chance ඔක්කොම නැති වුණා පුතේ. හරි සුන්දර කාලයක් අපි ටියුෂන් එකේ ඔය පෞගිය කාලේ අපි එහෙම කරා ඉතින් නේද? බැච් හම්බුනහම අවසාන කාලේ අවුරුද්දක් විතර ගිහපුවාම ළමයි ටික අපිත් එක්ක එකතු වුණාම
අපි ඉතින් කොහේ හරි ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා පොඩි විනෝදයක් අරගෙන නේද? නැත්නම් ඔය මොනවා හරි විහෙර විහාරයකට ගිහිල්ලා ඒ වගේ දානමය මොකක් ඒ වැඩසටහන් අපි කළා පුතේ. ගොඩාක් දේවල් කළා. මට මතකයි 2018 19 බැච් එකේදී මං සෝමාවතී ගෙනිච්ච පුතා මේ බස් 3ක විතර මල් අරන් ගියා මේ මොනවද නෙළුම් මල් ළමයි විල් වල පොකුණු වල බැහැලා වැව් වල බැහැලා මල් කඩලා එන කේසුත් ගිහිල්ලා නේද එන සුන්දර අත්දැකීම්. ඉතින් සර් මයික් එක ඔෆ් කරලා. හරි සිග්නල් ගියා පුතේ. මේ සිග්නල් නැති වුණා මටත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඔයාලට තේරෙනවා ඇති ඔයාට වගේ මටත් ප්‍රශ්න තියෙනවා. හරි ඒ හින්දා අපි බලමු ධනාත්මකව හිතමු අපිට ආයේ ඒ වගේ කාලයක් එයි. මට මතකයි 2019 බැච් එකේ අපි ක්‍රිකට් මැච් එකක් එහෙම ගහලා නේද? තුවාල කරගෙන ග්‍රවුන්ඩ් එකේ වැටිලා නේද? ඔය එහෙනම් ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා නේ. එහෙනම් සුන්දර සිදුවීම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාට සොරි. ඉතින් ඔයාගේ කාලේ ප්‍රශ්නයක් තියෙන. හැබැයි නමුත් දුක් වෙන්න එපා. සමහරට අපි මේ ඊළඟ අවුරුද්දේ අපිට ගොඩාක් සුන්දර කාලයක් එයි අහපව. ඒවා විඳින්න පුළුවන් හොඳට මේ අපිත් එක්ක සම්බන්ධලා ඉස්සලා ඉගෙන ගමු. කොහොම හරි මේ අසීරු කාලය ගෙවලා ඉවර කරමු. නේ? දැන් අපි බලමු දැන් ලබන මාසේ තත්ත්වය මෙහෙමම කරගෙන යන්න වෙයි අපිට. දැන් ගෲප් මට්ටමින් හරි ක්ලාස් කරන්න මම සූදානම්. මං ඊයේත් ඔයාලට කිව්වේ. හැබැයි ඔයා මේ වගකීම දෙමාපියෝ ඔක්කොමලා අරගෙන එහෙම කතා කළොත් මං ඇවිල්ලා ඇත්තටම කරලා දෙනවා. ඒකේ ගැටලුවක් නැහැ කොච්චර දුර වුණත්. අර එකම දේ අර දැන් මම පාටංගන මම කරගෙන යද්දි ඉතින් ඊට පස්සේ දෙමාපියෝ කියයි සර් ඉඳ තමයි අපි ආවේ කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් නේ පුතේ. ඇත්තම කතාව. නැත්තම් මට ගැටලුවක් නැහැ. අපි එහෙම හරි කරනවා කියන තැන මම ඉන්නේ. අපි බලමු ඉස්සරහට හොඳ විසඳුමකට යමු. හරි දැනට මේ විදිහට යමු. හරි එහෙනම් මයි පුතාලා ඉස්සල්ලාම මේ මාතෘකාව ලියන්න එපා. අපි මෙහෙම මේක ලියාගමුකෝ ඉස්සල්ලාම. ඔයාගේ අර මේ සහනාධාරයේ නෝට් එකට පස්සේ අලුත් කොළ ටිකක් සෙට් කරගන්න වෙනවා. මේ කොටසට පොතේ මාතෘකාව තිබ්බට ඒක මදි. අපි මේක ටිකක් දීර්ඝව කතා කරමු. ඒ නිසා අලුත් කොළයක ලියාගන්න. ඒ ටික අමුන්න ගන්න පුතේ මේ අර සෙට් එකට. මාතෘකාව ලියන්නකො මෙහෙම. මාතෘකාව ලියන්න කෘෂි භාණ්ඩවල මිල කෘෂි භාණ්ඩවල මිල කෘෂි භාණ්ඩවල මිල හා කෘෂි භාණ්ඩවල මිල හා ගොවීන්ගේ අයභාරය ඒ කියන්නේ ආදායම කෘෂි භාණ්ඩවල මිල හා ගොවීන්ගේ අයභාරය උච්චාවචනය වීම පිළිබඳ ගැටලුව. අනේ සර් ආයි කියන්නකෝ පොඩ්ඩක්. අලියා ගන්නකෝ. කෘෂි භාණ්ඩවල මිල හා ගොවීන්ගේ අයභාරය උච්චාවචනය වීම පිළිබඳ ගැටලුව. ගොවීන්ගේ අයභාරය උච්චාවචනය වීම පිළිබඳ ගැටලුව. හරි. දැන් අහගෙන ඉන්න පුතේ කෘෂි භාණ්ඩවල මිල හා ගොවීන්ගේ අයභාරයේ උච්චාවචනය පිළිබඳ ගැටලුව. ඒ යටතේ අපි ඉස්සල්ලාම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මේ කෘෂි භාණ්ඩවල මිල උච්චාවචනය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට හේතු අපි කියන්න ඕන. දැන් මයි පුතාලට මම කියලා දුන්නා කෘෂි නිෂ්පාදනවල මිල සහ ගොවීන්ගේ අයභාරය නිතර උච්චාවචනය වෙන්න බලපාන ප්‍රධානම හේතු දෙකක් කියලා දුන්නා. එකක් තමයි කෘෂි නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම සාපේක්ෂව අනම්‍යයි. කියන්නේ ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. කෘෂි නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම විශාල ලෙස වෙනස් වෙන්නේ. ඒ වගේම තමයි අර සැලසුම් කළ නොහැකි සැපයුමකට මුහුණ දෙන හින්දා ස්වභාවික හේතු මත සැපයුම වෙනස් වීම අපිට සැලසුම් කරන්න බැරි හින්දා
මිල උච්චාවචනයන් සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? පුතේ මෙන්න මේ වගේ සිද්ධියක් තියෙනවා. දැන් මම මේ කියන දේ මම පුතාලා හොඳට බලා ගන්න. දැන් අපි සැපයුම් වක්‍රයක් හෝ ඉල්ලුම් වක්‍රයක් අඳින්න නම් ඒ ඉල්ලුම හෝ සැපයුම අපිට පුළුවන් වෙන්න ඕන පුතේ පුරෝකතනය කරන්න. සැලසුම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අනාගත ඉල්ලුමේ හෝ සැපයුමේ වෙනස් වීම සැලසුම් කරන්න පුළුවන් නම් තමයි අපිට ප්‍රස්ථාර සටහනක වක්‍රයක් ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් කෘෂි නිෂ්පාදනවල සැපයුම ස්වභාවික හේතු මත වෙනස් වෙන නිසා සහ ඒ ස්වභාවික හේතු අපිට සැලසුම් කරන්න බැරි හින්දා කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් සැපයුම් වක්‍රයක් අඳින්න බෑ. අපි සාමාන්‍යයෙන් සලකනවා කෘෂි නිෂ්පාදන සඳහා සැපයුම් වක්‍රයක් නිර්මාණය කරන්න බෑ. හේතු ඇහුවොත් ඔයා කියන්න ඕන කෘෂි නිෂ්පාදනවල සැපයුම ස්වභාවික හේතු මත වෙනස් වෙනවා. ඒ ස්වභාවික හේතු අපිට සැලසුම් කරන්න බෑ. ඒ නිසා සැපයුම සැලසුම් කරන්න බෑ. ඒ හින්දා අපිට ප්‍රස්ථාර සටහනක සැපයුම නිරූපණය කරන්න බෑ කියලා අපි තර්ක කරන්න ඕන. එහෙනම් කොහොමද අපි සැපයුම පෙන්වන්නේ? අපි සැපයුම පෙන්වන්නේ පුතේ ලක්ෂයක් මගින්. මෙන්න මේ වගේ. දැන් ওই පුතාලා මෙහෙ බලන්නකො මම ওই ප්‍රශ්නේ හොඳට කියලා දෙන්න. මේ බලා ගන්න. වෙන වැඩ කරන්න එපා. හොඳට බලාගෙන ඉන්න මේ කියන දේවල්. එතකොට ඔයාලට මේ පාඩම මේ කොටස හොඳට තේරෙනවා. අවබෝධය තියෙනවා නම් අහගෙන හිටියොත් හොඳට තේරෙනවා ඈ. හරි. මේ බලන්න. කෘෂි නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම අනම්‍ය නම් මේ ඉල්ලුම් වක්‍රයේ පුතේ ටිකක් සිරස් වෙන්නනේ පිහිටන්නේ. දැන් S2කින් දැක ගමන් කියන්න ඕනේ මේක අනම්‍ය ඉල්ලුම් වක්‍රයක් කියලා. මොකද ඒකේ හැඩේ දැන් ටිකක් ඔයාට හුරුයි. මීලාක්ෂයට ටිකක් බෑවුම් වෙන්න සිරස්ව පිහිටන්න. දැන් අපි කිව්වා කෘෂි නිෂ්පාදනවල සැපයුම අනම්‍යයි. හැබැයි සැපයුම අපිට වක්‍රයකින් පෙන්වන්න බෑ. ඒ හින්දා අපි ලක්ෂ වලින් පෙන්වන්නේ. ඔයා හිතන්න මේ මම පෙන්වන්නේ පුතේ පළවන කන්නේ අස්වැන්න. දැන් අපි හිතමු අස්වැන්න පෙන්වන්න හදන. දැන් මේ ලක්ෂයෙන් පෙන්වන්න. මේ තියෙන්නේ පළවෙනි කන්නයේ පළවන කන්නයේ අස්වැන්න. මොනවා හරි භෝගයක පළවෙනි කන්නේ අස්වැන්න තමයි මම මේ පෙන්වන්නේ. කඩිරකින්. අපි හිතමු කිලෝ 1000ක් තිබ්බා. දැන් මේ ඉල්ලුම් වක්‍රයට අනුව මේ අස්වැන්න මේ ඡේදනය වෙන තැන පෙන්වන්නේ මේ සැපයුම තමයි ඡේදනය වෙලා තියෙන්නේ. අපිට කිලෝ 1 මිල මේ V කියලා හිතන්නකෝ ඕන්න. මේ කිලෝ 1 මිල තීරණය වෙලා තියෙන පුතා රුපියල් 30යි. පළවෙනි කන්නේ අස්වැන්න කිලෝ 1000යි. කිලෝ 1 මිල රුපියල් 30යි. අපිට මේ වගේ තත්වයක් තුල අනාගතයේදී දෙවන කන්නේ අස්වැන්න 110කින් වැඩි වුණා. දෙවන කන්නේ අස්වැන්න 110කින් වැඩි වුණා. මොනවා හරි යහපත් කාලගුණයේ හින්දා 110යි අස්වැන්න වැඩි වුණේ. ඒ කියන්නේ 110 තිබ්බ එක 110ක් කියන්නේ පුතේ 1100යි. මෙතන පරතරේ 110යි. ඒක ඉතින් ගණිතමේ දක්ෂතාවයෙන් බලන්න ඕන 110ක් කියන්නේ 1000න් 110ක් කියන්නේ 100යිනේ. ඒක 1000ට එකතු වුණාම පුතේ 1100ක් වෙනවා. දැන් 110කින් අස්වැන්න ඉහළ ගියා. බලන්න මේ තියෙන දෙවන කන්නේ. මේ දෙක කන්නේ. දෙක කන්නේ තමයි මම පෙන්නේ. කන්නේ කියලානේ කියන්නේ පුතේ පළවෙනි කන්නේ දෙවෙනි කන්නේ කියලානේ අපි කියන්නේ නේද? හරි. දැන් මොකද වෙන්නේ බලන්නකෝ. අස්වැන්න 110කින් වැඩි වුණා ඒක හරි. බලන්නකෝ මිල පුතා විශාල ලෙස පහළ ගිහිලා තියෙන්නේ. මේ බලන්නකෝ මේ පරතරය 150කින් විතර මිල පහළ යනවා. අපි හිතමු 150කින් රුපියල් 15 දක්වා 150කින් මිල අඩු වුණා. අස්වැන්න 110කින් වැඩි වෙනකොට මිල 150කින් අඩු වෙලා. දැන් බලන්න ගොවියාගේ ආදායමට මොකද වෙන්නේ කියලා. පුතාලා දන්නවා අයභාරය හොයන්නේ අපි මිල වැඩි කිරීම ප්‍රමාණය. මිල වැඩි කිරීම අලෙවි ප්‍රමාණය. එතකොට මෙතන 30 වැඩි කිරීම 1000 කියන්නේ පුතේ මෙතන අස්වැන්න 30000යි. ආදායම 30000යි ගොවියාගේ. අපි ගත්තේ කිලෝ 1 මිල 30යි ඒක 1000න් වැඩි කළා. 30000යි. දැන් අස්වැන්න වැඩි වුණාට පස්සේ ආදායම කීයද බලන්න.
මෙතන ඔන්න බිංදු 2යි 1115 වෙනි වැඩි කරන්න තියෙන. එතන 5යි කීයද? 56 55000 දෙන්නේ. ඔන්න වැඩි කිරීම බෑ. 1015 වැඩි කරන්න 1100. බිංදුවේ 11 සරක් 5 55යි 5යි 11 සරක් 5 5යි කියන්නේ මෙතන කීයද වෙන්නේ? 16,500 ඈ 56500 දෙන්නේ. 16500 සර්. ඕ වැරදිනේ පුතේ 16500. ගණිත ප්‍රශ්නයක් තියෙන මට. 16500ක් එනවා. දැන් බලන්න මොකද වුනේ කියලා. පුතේ අස්වැන්න 110කින් වැඩි වුණාට මිල 150කින් අඩු වෙන හින්දා ගොවියගේ අයභාරය අඩු වෙලා තියෙන පුතා. රුපියල් 30000 තිබ්බ ආදායම 16500 දක්වා අඩු වෙලා. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? හරිනම් සාමාන්‍ය දැනීමට අනුව දැන් සාමාන්‍යයෙන් හිතෙන්නේ අපිට අස්වැන්න වැඩි වෙද්දී ආදායම වැඩි වෙන්න ඕනි කියලානේ. නමුත් මේකේ එහෙම නැහැ. මේ මිල උච්චාවචනය කියන ප්‍රශ්නෙත් එක්කලා පුතේ ගොවියගේ අස්වැන්න නැත්තම් ඒ කෘෂි නිෂ්පාදනවල අස්වැන්න වැඩි වෙන කාලේ ගොවීන්ගේ ආදායමේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව අස්වැන්න වැඩි වෙන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් මිල පහළ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේකෙදි වෙලා තියෙන්නේ? දැඩි ලෙස මිල උච්චාවචනයකට ලක් වෙලා. ඒ නිසා ගොවියගේ ආදායම පහළ ගිහිල්ලා. මේක තමයි ඔයාගේ විභාගෙට අහලා තියෙන්නේ. මේ වගේ ප්‍රස්තාර කීප වතාවක් දීලා තියෙනවා ඔයාට. එතකොට ඔයා මේකට හේතු සහිතව විශ්ලේෂණය කරන්න ඕන. ඊට පස්සේ මේ தત્ත්වය මගහර ගන්න අර මිල ස්ථායි කරන වැඩසටහන් ක්‍රියාවට නංවනවා කියන එක ඉදිරිපත් කරන්න ඕන. ඒකල අපි ඒ ටික පැහැදිලි කරනවා. එතනින් ඉවරයි කතාව. එහෙනම් දැන් මම ඔය කියලා දුන්නේ මිල උච්චාවචනය වන ආකාරය සහ ආදායම උච්චාවචනය වන ආකාරය. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් අපි පොඩි නෝට් එකක් ලියලා ඉමු උතන. ලියා ගන්න මෙන්න මෙහෙම කාරණයක්. ලියන්න. කෘෂි භාණ්ඩ සඳහා පවතින කෘෂි භාණ්ඩ සඳහා පවතින කෘෂි භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම සාපේක්ෂව අනම්‍ය වීමත් ඉල්ලුම සාපේක්ෂව අනම්‍ය වීමත් කාලගුණය දේශගුණය වැනි ස්වභාවික හේතු මත කාලගුණය දේශගුණය වැනි ස්වභාවික හේතු මත කෘෂි අස්වැන්න නැත්නම් කෘෂි අස්වැන්නේ සිදුවන වෙනස් වීම කෘෂි අස්වැන්නේ සිදුවන වෙනස් වීම කෘෂි අස්වැන්නේ සිදුවන වෙනස් වීම සැලසුම් කළ නොහැකි වීමත් නිසා කෘෂි අස්වැන්නේ සිදුවන වෙනස් වීම සැලසුම් කළ නොහැකි වීමත් නිසා කෘෂි භාණ්ඩවල මිල ගණන් සහ ගොවීන්ගේ අයභාරය
නිතර 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 උච්චාවචනයන්ට ලක්වේ. උච්චාවචනයන්ට ලක්වේ. හරි. මම පුතා විනාඩි 3ක් විතර දෙන්න මේ ප්‍රස්තාරය අඳින්නකෝ බලන්න. ඉතුරු නෝට් එක ඒ ප්‍රස්තාරයෙන් පස්සේ දෙන්න. මේ සංඛ්‍යා දත්ත දාගන්න. මෙතන පළවන කන්නේ අස්වැන්න මේ දෙවන කන්නය. මෙතන 30000ක් 16500 දාලා අඳින්න ටක් ගාලා. ලොකු වෙලාවක් ගන්න නැතුව. හරි. ලියා ගන්නකො මම පුතාලා නෝට් එක පහලින් ලියන්න. ප්‍රස්තාර සටහනේ පරිදි ප්‍රස්තාර සටහනේ පරිදි කෘෂි භාණ්ඩ සඳහා පවත්නා ඉල්ලුම සාපේක්ෂව අනම්‍ය වේ. ස්වභාවික හේතු මත සැපයුම සැලසුම් කළ නොහැකි නිසා ස්වභාවික හේතු මත සැපයුම සැලසුම් කළ නොහැකි නිසා කෘෂි භාණ්ඩවලට අදාළව සැපයුම් වක්‍රයක් නිර්මාණය කළ නොහැකි වේ. සැපයුම් වක්‍රයක් නිර්මාණය කළ නොහැකි වේ. කෘෂි අස්වැන්න ඒකම ලියන්න. කෘෂි අස්වැන්න සුළු ප්‍රතිශතයකින් ඉහළ යන විට අනම්‍ය ඉල්ලුම නිසා මිල විශාල ප්‍රතිශතයකින් පහළ යන බැවින් ගොවීන්ගේ අයභාරය කියන්නේ ආදායම. ගොවීන්ගේ අයභාරය 30000 සිට 16500 දක්වා 30000 සිට 16500 දක්වා පහළ යයි. හරි. ඕක තමයි කෘෂි නිෂ්පාදනවල මිල පහළ යාම හා අයභාරය නැත්නම් මිල උච්චාවචනය හා අයභාරය උච්චාවචනය පිළිබඳව තියෙන ගැටලුව. ඔන්න ඕක සමනය කරන්න තමයි අර මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග අඳුන්වා දෙන්න යන්නේ. එහෙනම් චූටි ඡේදයකින් අපි ලියමු මෙහෙම. මෙසේ
කෘෂි නිෂ්පාදනවල මිල ගණන් හා කෘෂි නිෂ්පාදනවල මිල ගණන් හා ගොවීන්ගේ අයභාරය උච්චාවචනය වීම සමනය කිරීම සඳහා රජය විසින් අනුගමනය කරනු ලබන විවිධ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් ප්‍රතිපත්ති වෙනම පෑනකින් ලියන්න පුතේ කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ප්‍රතිපත්ති වේ. කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ප්‍රතිපත්ති වේ. හරි. දැන් මම පුතාලා අලුතෙන් මාතෘකාවක් ලියන්න ඕනේ. මොකද මේ මාතෘකාව තමයි ඔයාගේ පාඩමේ අපි කතා කරන්න යන්නේ. මාතෘකාවක් ලියන්න පුතේ මේ කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ප්‍රතිපත්ති කියලා ලිව්වත් කමක් නැහැ. කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග. කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග. right. දැන් මම ඒ ටික පහලට දැන් ලියා ගන්න දෙනවා. ඊට පස්සේ අපි ඒකේ තෝරාගත්ත කීපයක් සාකච්ඡා කරනවා. අපි දන්න දේවල් කතා කරලා තියෙන දේවල් අපි කතා කරන්න ඕනේ. අනිත් දේවල් ගැන පොඩි නෝට් එකක් ලියා ගන්න තියෙන. එච්චරයි කියන්නේ. හරි එහෙනම් ලියා ගන්න 1 2 3 දාලා මේ ප්‍රතිපත්ති ටික. පළවෙනි එක ලියන්න පුතේ ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම. දන්නවනේ ඒක? ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම. ඌන පූර්ණ ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම. දෙවෙනි එකත් ඔයා දන්න එක ලියන 2 අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය. අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය. අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය. තුන්වෙනි එක ලියන්න ස්වාරක්ෂක තොග ක්‍රමයක් හඳුන්වා දීම. ස්වාරක්ෂක තොග ක්‍රමයක් හඳුන්වා දීම. ඊළඟ එක කෘෂි භාණ්ඩ සැපයුම සඳහා සලාක ක්‍රම ඕනනම් වරහන් ඇතුලේ කෝටා ක්‍රම වරහන් වහලා හඳුන්වා දීම. ඊළඟ එක
වගා නොකරන ඉඩම් වගා නොකරන ඉඩම් දිරිගැන්වීම සඳහා මං කියලා දෙන්නම් ඒකෙදි මොකද්ද වෙන්නේ කියලා. වගා නොකරන ඉඩම් දිරිගැන්වීම සඳහා ඉඩම් හිමියන්ට විවිධ ගෙවීම් සිදු කිරීම හරි. පුතේ ඕවා තමයි මේ මිල ස්ථායි කරන වැඩසටහන්. ඔතන 1 2 අපි කතා කරන්නේ නැහැ. ඇයි ඒ දෙක අපි කලින් ඉගෙන ගත්තා. වාට මතක ඇති සහතික මිල පාලනය කියන මාතෘකාවේදී ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය හා අතිරික්ත තොග මිලට ගැනීමේ ක්‍රමය කියන දෙකම සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් පුතේ අපි යමු දැන් තුන්වෙනි මාතෘකාව තමයි ස්වාරක්ෂක තොග ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කියන මාතෘකාව. හරි අනුමාතෘකාව විදිහට ලියන්න එතන ස්වාරක්ෂක තොග ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ස්වාරක්ෂක තොග ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ස්වාරක්ෂක තොග ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. හරි දැන් මම පුතාලා අහගෙන ඉන්න කියන දේ. පුතේ ස්වාරක්ෂක තොග ක්‍රමයේදී වෙන්නේ මේ වගේ දෙයක්. මේක ක්‍රියාත්මක කරන්නේ රජය. එතනදී වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොකද්ද? වෙළඳ පොලේ කෘෂි අස්වැන්න වැඩි වුණොත්නේ පුතේ මිල පහළ යන්නේ. කෘෂි අස්වැන්න අඩු වුණොත් ඇත්තටම මිල ඉහළ යනවා. දැන් ඔයා හිතන්නකෝ වී මිල පහළ යන්නේ වී අස්වනු නෙලන කාලෙනේ. සාමාන්‍යයෙන් වී අස්වනු නෙලන කාලේ තමයි වී මිල ටිකක් හරි පහළ යන්නේ. මොකද අස්වනු නෙලන කාලේ සමස්ත සැපයුම වැඩි වෙලා එතකොට මිල පහළ යාමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ වෙලාවේ ආණ්ඩුව කරනවා මෙන්න මේ වගේ වැඩක්. මොකද්ද? කෘෂි අස්වනු නෙලන කාලේදී එයා වෙළඳ පොලෙන් තොග මිලට ගන්නවා. මිලදී අරගෙන ගබඩාවක තැම්පත් කරලා තියා ගන්නවා. එතකොට වෙළඳ පොලේ තොග අතිරික්තයක් නැහැනේ පුතේ වැඩි තොග නැහැ ගැවසෙන්නේ. මොකද ආණ්ඩුව අරගෙන ඒවා ගබඩා කරලා. වෙළඳ පොලේ හුවමාරු වෙන්න විශාල තොගයක් නැහැ. තොග ටික ආණ්ඩුව අරගෙන තියෙන්නේ. එතකොට මිල විශාල ලෙස පහළ යන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙළඳ පොලේ තොග හිඟයක් ඇති වෙච්ච කාලෙදී. ඒ කියන්නේ උදාහරණයක් මඩ වැඩ කරන කාලේ වගේ. නේද? එතකොට තොග නැහැනේ වෙළඳ පොලේ වී නැහැ. එතකොට අර රඳවාගත්ත තොග වෙළඳ පොලට නිදහස් කරනවා. එතකොට බලන්නකො මිල ඉහළ යාම ආයෙ පාලනය කරන්න පුළුවන්. දැන් තොග අතිරික්තයක් වුණොත් පුතේ මිල පහළ යන ප්‍රමාණය වැඩිනේ. එතකොට ආණ්ඩුවට ටක් ගාලා වෙළඳ පොලට මැදිහත් වෙලා ඒ අතිරික්ත තොග මිලට අරගෙන ගබඩා කරලා තියා ගන්නවා. ඊට පස්සේ තොග හිඟ කාලෙදී ශීඝ්‍රයෙන් මිල ඉහළ යන්න බලනවනේ. ඒ වෙලාවට මොකද කරන්නේ? ආණ්ඩුව අර රඳවගත්ත තොග වෙළඳ පොලට මුදා හරිනවා. මෙන්න මේ ක්‍රමයට තමයි දරුවනේ කියන්නේ ස්වාරක්ෂක තොග ක්‍රමය කියලා. ඒ කියන්නේ තොග අතිරික්තයක් පවතින විට වෙළඳ පොලෙන් මිලට අරගෙන ගබඩා කරලා තියාගෙන තොග හිඟයක් වෙළඳ පොලේ ඇති වෙච්ච වෙලාවක ඒ තොගේ වෙළඳ පොලට නිදහස් කිරීම තුලින් වෙළඳ පොල තුල තොග කළමනාකරණයක් සිදු කරනවා. ඒකලා මිල ස්ථායි කරන ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට මිල දැඩි ලෙස උච්චාවචනය වෙන්නේ නැහැ. විශාල ලෙස ඉහළ යන්න දෙන්නෙත් නැහැ, විශාල ලෙස පහළ යන්න දෙන්නෙත් නැහැ. වෙළඳ පොලේ තොග කළමනාකරණය තුලින් අන්න මිල ස්ථායීකරණයක් කරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ස්වාරක්ෂක තොග ක්‍රමය කියලා. හා ලියා ගමු එහෙනම්. අපි ලියමු මෙහෙම. වෙළඳ පොල තුල කෘෂි භාණ්ඩ තොග අතිරික්තයක් පවතින විට වෙළඳ පොල තුල කෘෂි භාණ්ඩ තොග අතිරික්තයක් පවතින විට එකී අතිරික්ත තොග
එකී අතිරික්ත තොග රජයේ විසින් මිලදීගෙන රජයේ විසින් මිලදීගෙන ගබඩා කොට තබාගෙන ගබඩා කොට තබාගෙන තොග හිඟයක් පවතින විටදී තොග හිඟයක් පවතින විටදී එකී ගබඩා කළ තොග එකී ගබඩා කළ තොග වෙළඳ පොළට මුදා හැරීම තුලින් වෙළඳ පොළට මුදා හැරීම තුලින් වෙළඳ පොලේ තොග කළමනාකරණය කිරීම හරහා වෙළඳ පොලේ තොග කළමනාකරණය කිරීම හරහා කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය කිරීම කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණය කිරීම ස්වාරක්ෂක තොග ක්‍රමය වේ ස්වාරක්ෂක තොග ක්‍රමය වේ හරි පුතේ දැන් සමහර අයට සිග්නල් ප්‍රශ්න හින්දා නෝට් එක ලියා ගැනීම පිළිබඳ ගැටලු තියෙනවා වගේ ඇහෙන්නේ කඩින් කඩ ඇහෙනවා කියලා කියනවා පුතේ මේ දැන් ඔයාලට පුළුවන් වෙන්න දැන් 2023 ළමයිට මම මේ chance එක දුන්නේ එයාලා කරගෙන යනවා මේ වැඩේ ලස්සනට පුතේ මෙතන දැන් හොඳටම සිග්නල් තිබිලා නෝට් එක කම්ප්ලීට් කරගත්ත ළමයි ඉන්නවා මෙතන මගේ පර්සනල් WhatsApp account එකට අද හවස නෝට් එක ලියපු කෙනෙක් දාන්න පුළුවන්ද බලන්න කවුද දාන්නේ එහෙම කිව්වහම කාටද දාන්න වෙන්නේ කියන ප්‍රශ්නයක් එයි කාටද ඒ chance එක දෙන්නේ අපි දැන් ඉතින් මම කවුරු හරි කිව්වහම අනිත් අය තරහ වෙන්න එපා මට හිතිච්ච එක්කෙනෙක් කියන්න දැන් අපේ ඉස්කෝලේ දරුවෙකුට මම දෙන්නම් එතකොට හරිනේ අපේ කවුද ඉන්නේ පුතේ මේ නෝට් එක අපේ මෙයා ඉන්නවද බලන්නකෝ කවුද ගීමිනී ඉන්නවද සඳමිනී ඉන්නවද පුතේ කතා කරන්නකො ලෙසන් එකේ ඉන්නවද නැද්ද කවුරුත් ශානුකා ඉන්නවද එහෙම කතා කරන්නේ නැද්ද පුතේ කාර්ඩ් ලියලා දාන්න පුළුවන් නෝට් එක කියන්නකො ඉදිරිපත් වෙන්න කවුරු හරි මන් දාන්නම් කියලා කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කවුරු හරි කමන්නේ අශිනි පුළුවන් ද දාන්න හරි සර් මන් දාන්න. එහෙනම් මගේ account එකට දාන්න පුතේ හරි සර්. එතකොට අනිත් අය ලියා ගන්න පුළුවන් මම මේ නෝට් එක බලලා ඔයාලට එවන්නම් හවස දාන්න එතකොට ලියාගත්තේ නැති අයට ඒකේ අඩුපාඩු හදා ගන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා දාන්න හරි අපි එහෙනම් යම් පුතේ ඔන්න පළවෙනි එක ඉවරයි තව මේකේ දෙකයි තියෙන්නේ දෙකෙමුත් එකයි ලොකුවට කතා කරන්න තියෙන්නේ ලොකුවට කතා කරන්න තියෙන කෙනා ටක් ගාලා ඉවර කරමු එතකොට අනිත් එක්කෙනා ඉවරුනහම ඉවරයි පාඩම ලියන්නේ ඊළඟ මාතෘකාව සැපයුම සලාක කිරීම සැපයුම සලාක කිරීම ඕනනම් ඇලයිරක් කෝටා නියම කිරීම සැපයුම සලාක කිරීම එහෙම නැත්නම් කෝටා නියම කිරීම
සැපයුම සලාක කිරීම එහෙම නැත්නම් කෝටා නියම කිරීම. හරි දැන් ඒකේ කතාව අහගෙන ඉන්න ඔක්කොම වැඩ නවත්තලා හොඳට අහගන්න පුතේ. සැපයුම සලාක කිරීම කියලා කියන්නේ පුතේ මේ වගේ දෙයක්. මොකද්ද? වෙළඳ පොළට එන සැපයුම සීමා කිරීම සඳහා වැඩසටහනක් අනුගමනය කරනවා. දැන් පුතේ අස්වනු ඔක්කොම වෙළඳ පොළට ගියපුවාමනේ මිල ශනිකව පහළ යන්නේ. ඒ නිසා ගොවීන්ට සියලුම අස්වනු වෙළඳ පොළට එන්නේ නැති වෙන්න සීමාවක් දානවා. පංගු ක්‍රමය, සලාක ක්‍රමය, කෝටා ක්‍රමේ ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මෙහෙමයි කරන්න හදන්නේ. දැන් අපි හිතමුකෝ කිසියම් මිලක් පවත්වා ගැනීමට අවශ්‍ය වන නැත්තම් පැවතිය යුතු තොග මට්ටමක් තියෙනවා කියලා. ඒ තොග මට්ටම දක්වා විතරක් එක ගොවියෙක්ට කියනවා හරි ඔයාලට කිලෝ 2000යි වී දෙන්න පුළුවන්. ඊට වඩා එක කිලෝ එකක්වත් වෙළඳ පොළට එවන්න බෑ. 2000 ගානේ ගත්තොත් ස්ථිර හැමෝගෙම කිලෝ 2000 ගානේ ගත්තොත් වෙළඳ පොළේ මිල පහළ යාමකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් කියලා හිතමුකෝ. ආන් ඒ මට්ටමට සැපයීම සීමා කරනවා. ඒක අපිට ඕනනම් පුළුවන් ප්‍රස්ථාරයක පෙන්වන්න මෙහෙම. දැන් හැමෝම මෙහෙ බලන්නේ මේක ගොඩක් වටිනවා මේ ප්‍රස්ථාරය. මේක ඔයා ඇඳ ගන්න ඕනි ඊළඟට. ඒ නිසා බලාගෙන ඉන්න හැමෝම. දැන් ඔයා හිතන්න මේ V සම්බන්ධ තත්වයක් කියලා කතා කරන්නේ. හිතන්නකෝ මෙන්න මේ තියෙන පුතේ මේ ඉල්ලුම් වක්‍රය. අපි මේ වෙලාවේ සැපයුම් වක්‍රයක් අඳිමු සමතුලිතය පෙන්වන්න. මේ සැපයුම් වක්‍රය මෙතන තමයි ඇත්තටම තීරණය වෙලා තියෙන මිල. ඉල්ලුම් සැපයුම් අනුව ඇත්තටම තීරණය වෙලා තියෙන මිලයි ප්‍රමාණයයි තමයි මම මේ ලකුණු කළේ. දැන් මේ මිල ගොවීන්ට යෝග්‍ය නැහැ. එතකොට මේ ගොවීන්ට දෙන්න ඕනේ නිශ්චිත මිලක් තියෙනවා. අපි තුමු ගොවීන් ඉල්ලන්නේ මෙන්න මේ මිල. මෙන්න මේ මිල. මේ P1 මිල තමයි ගොවීන් ඉල්ලන්නේ. හැබැයි P1 මිල ක්‍රියාත්මක වෙන්න නම් සැපයුම තියෙන්න ඕනේ පුතේ මෙන්න මේ ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ගොවීන්ට කියනවා ආණ්ඩුව ඔයාලා මේ Q බිඳුව ප්‍රමාණය සපයන්න එපා. මෙන්න මේ Q1 ප්‍රමාණය සපයන්න. මෙන්න මේකට අපි කියනවා පුතේ මෙතන ඉඳලා මේ මන් තදින් ටිකක් පාට කරපු මේ ඉර බලන්නකෝ මේ රේඛාව. මෙන්න මෙතන ඉඳලා මේ කොටසට අපි කියනවා පුතේ quoted supply. මේ තියෙන්නේ සලාක සැපයුම් වක්‍රය. SQ කියලා මම ලකුණු කළේ quoted supply. සලාක සැපයුම. පංගු ක්‍රමයේ යටතේ සැපයුම සීමා කරනවා. ඒ කියන්නේ ගොවීන්ට කියනවා ඔයා සපයන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය විතරයි. එහෙම වුණොත් ඔයාලට අපිට P1 මිල ක්‍රියාත්මක කරලා දෙන්න පුළුවන්. මෙන්න මේකට තමයි කියන්නේ සලාක ක්‍රමය කියලා. හැබැයි එතනදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඇත්තටම ගොවීන්ට මේ මිල තමයි ලැබෙන්නේ. මම මෙතන H කියලා කියන්නම්කෝ. හැබැයි ගොවීන්ට මේ මිල ලැබුණාට පුතේ ගොවීන් දරන පිරිවැය මේ මෙතන වෙන්නේ. ආන්තික පිරිවැය මෙතන. මේ මම මෙතන දාන්නම් G ලක්ෂය කියලා. ඒ කියන්නේ මෙන්න මේ සැපයුම් වක්‍රයේ ඡේදනය වෙන තැන මෙතන තමයි ආන්තික පිරිවැය තීරණය කරන්නේ. ඒ කියන්නේ ඔයා බැලුවොත් එහෙම අය කරන මිල ආන්තික පිරිවැයට වඩා විශාලයි. දැන් ඔයාට මෙහෙම දෙයක් කියලා දෙන්න ඕන. පුතාලට මතකද සම්පත් බෙදා හැරීම කාර්යක්ෂම වෙන්න ඉටු වෙන්න ඕන කොන්දේසිය මොකක්ද? කියන්න බාන කවුරු හරි. සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්න ඉටු විය යුතු කොන්දේසිය මොකක්ද පුතේ? P සමානයි MC. P MC ට සමාන වෙන්න ඕන. මෙහෙම වුණොත් තමයි බෙදා හැරීම කාර්යක්ෂම වෙන්නේ. නමුත් මේ සලාක ක්‍රමයක් යටතේ ආන්තික පිරිවැයට වඩා වැඩි මිලක් ගොවියෝ විසින් අය කරනවා. ආන්තික පිරිවැය තීරණය වෙන්නේ මෙන්න මෙතන. ඊට වඩා වැඩි මිලක් ගොවියෝ අය කරනවා. ඒ කියන්නේ MC ට වඩා P විශාලයි. ඒ කියන්නේ බෙදා හැරීම අකාර්යක්ෂමයි. ඒ නිසා අපි කියනවා සලාක ක්‍රමයේ යටතේ තොග සීමා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට වෙළඳ පොලේ බෙදා හැරීම අකාර්යක්ෂම වෙනවා. හැබැයි ගොවියන්ට මිලක් දෙන්න පුළුවන්.
හොඳ මිලක්. නමුත් P විශාලයි MC වන බැවින් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. හරි අපි මේ නෝට් එක ලියාගමු කතන්දරේ කියලා. මේ ප්‍රස්තාර විභාගෙට අහලා නැහැ. නමුත් ඔයා මේක ඉගෙන ගන්න. මේක ඔයාගේ ගුරුවත් පොතේ නැති වුණාට දැනී අතපත්තු සර්ගේ පොතේ තියෙනවා. හරි අපි ලියමු මෙහෙම. සලාක ක්‍රමය නැත්තම් කෝටා ක්‍රමය. ලියන්න මෙහෙම. කෘෂි භාණ්ඩයේ නැත්තම් කෘෂි භාණ්ඩවල නිශ්චිත මිලක් පවත්වා ගැනීම සඳහා පැවතිය යුතු සැපයුම සීමා කිරීම සලාක ක්‍රමය යටතේ සිදුවේ. සීමා කිරීම සලාක ක්‍රමය යටතේ සිදුවේ. මෙහිදී වෙළඳ පොළට ගලා එන සැපයුම රජය විසින් සීමා කිරීමක් සිදු කරයි. හරි දැන් මම පුතාලා මේ ප්‍රස්තාරේ විතරක් අඳින්න මේ අකුරු ටිකක් දාලා ප්‍රස්තාරේ අඳින්න. මේ තදට පාට කරලා තියෙන එක රතු පෑනෙන් හරි පාට කරගන්න නැත්නම් වෙන පාටකින් පාට කරගන්න. මම පැහැදිලි කිරීමක් කරනවා අහපව්. බලාගෙන ඉන්න ඔය දරුවෝ අල්ලගත්තේ නැති අය. දැන් මේ ප්‍රස්තාර සටහනට අනුව පුතේ මේ ඉල්ලුන් සැපයුම් බලවේග මත තීරණය වෙලා තියෙන මිල තමයි P බිඳුව. දැන් මේ මිල ගොවීන්ට මදි හින්දා තමයි මිල ස්ථායි කරන ක්‍රියාමාර්ගයකට යන්නේ. එතනදී ගොවීන්ට දෙන්න ඕන මිල P1 කියලා හිතන්නකෝ. දැන් P1 මිල තීරණය වෙන්න නම් මේ ඉල්ලුම් වක්‍රයත් එක්ක ඡේදනය වෙන්න ඕන සැපයුම් වක්‍රය තියෙන්න ඕනේ මෙතන. මේ H ලක්ෂයේ ඡේදනය වෙන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රමාණය තිබිලා හරියන්නේ නැහැනේ පුතේ. සැපයුම අඩු කරන්න ඕන. එතන මේ වෙලාවේ පූර්ණ අනම්‍ය සැපයුම් වක්‍රයක් තමයි තියෙන්නේ. මේ සලාක සැපයුම් වක්‍රයේ පූර්ණ අනම්‍ය ස්වභාවයක්. මේ SQ කියලා දීලා තියෙන්නේ සලාක සැපයුම් වක්‍රය. මේ පාට කර කොටසෙන් පෙන්වන්නේ සලාක සැපයුම් වක්‍රය. ඒ කියන්නේ සැපයුම මේ දක්වා සීමා කරනවා. එතකොට ගොවීන්ට P1 මිල ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ පුතේ ගොවීන්ට ලැබෙන මිල P1 වුණාට එක ඒකකයක ආන්තික පිරිවැය තීරණය වෙන්නේ G ලක්ෂයේදී. ඒ නිසා අපි කියනවා මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම තත්වයක් ඇති වෙනවා. ඒක තමයි අපි විස්තර කරන්න යන්නේ. හරි මම පුතාලා ලියා ගන්න එහෙනම් මෙහෙම. අපි ලියමු. ප්‍රස්තාර සටහනේ පරිදි ඉල්ලුම් හා සැපයුම් බලවේග මත
වෙළඳ පොලේ තීරණය වී ඇති මිල. වෙළඳ පොලේ තීරණය වී ඇති මිල P බිඳුව වේ. P බිඳුව වේ. ගොවීන් වෙත P1 මිල ලබා දීමට නම් P1 මිල ලබා දීමට නම් වෙළඳ පොලේ සැපයුම් ප්‍රමාණය Q1 දක්වා වෙළඳ පොලේ සැපයුම් ප්‍රමාණය Q1 දක්වා සීමා කළ යුතු වේ. රූල් 5-6ක් තියලා ලියන්න පටන් ගන්න පුතේ. ලියපු නැති අය ඉඩ ටිකක් වැඩියෙන් තිබ්බට කමක් නැහැ. සමහරුන්ට කරන්ට් එක ගිහිලා දැන් ඇවිල්ලා තියෙන්නේ නේ. හරි. ඒ අය පස්සේ ලියා ගන්න නෝට් එක අර දාපුවාම සීමා කළ යුතු වේ. Q1 දක්වා සීමා කළ යුතු වේ. එහිදී සලාක සැපයුම් වක්‍රය වරහන් ඇතුලේ SQ මේ තියෙන SQ කියලා තියෙනවා quoted supply කියන එක. සලාක සැපයුම් වක්‍රය පූර්ණ අනම්‍ය ස්වභාවයෙන් පිහිටයි. මෙවැනි තත්වයකදී ඒ කියන්නේ මේ වගේ ක්‍රියාමාර්ගයකදී මෙවැනි තත්වයකදී ඒකකයක් සඳහා අය කරන මිල නම් වරහන් ඇතුළේ ලියන්නේ H ලක්ෂය. ඒක තමයි ඒකකයකට මිල තීරණය වෙන තැන. H ලක්ෂය වරහන් වහලා ආන්තික පිරිවැයට වරහන් ඇතුළේ ලියන්නේ G ලක්ෂය. G ලක්ෂය තමයි ආන්තික පිරිවැය තීරණය වෙන්නේ. G ලක්ෂය ආන්තික පිරිවැයට වරහන් වහලා වඩා වැඩි බැවින් ආන්තික පිරිවැයට වඩා වැඩි බැවින් ආයෙත් වරහණක් කරලා ලියන්න MC P විශාලයි MC කියලා. මෙන්න මෙහෙම වරහණක් ඇතුළේ ලියන්න P විශාලයි MC වැඩි බැවින් සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වේ. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වේ. හරි. ඔන්න පුතේ ඒකත් ඉවරයි. එහෙනම් අපි යන්නේ අවසාන මාතෘකාවට. ඒකේ මහා ලොකු දෙයක් නෑ සාකච්ඡා කරන්න. පොඩි දෙයක් තියෙන්නේ. කරුණක් විදිහට කියලා දෙන්න ඕන හින්දා ලියා ගන්න. අවසාන කාරණේ ලියා ගන්න. වගා නොකරන ඉඩම් දිරිගැන්වීම සඳහා ගෙවීම් කිරීම. වගා නොකරන ඉඩම් දිරිගැන්වීම සඳහා ගෙවීම් කිරීම. පුතේ මොකද්ද එතන වෙන්නේ? එතන වෙන්නේ මෙහෙමයි. දැන් වගා කළොත්නේ පුතේ අස්වැන්න වැඩි වෙන්නේ.
වගා නොකර හිටියොත් අස්වනු වැඩි වෙන්නේ නැහනේ. ඉතින් ඒක මහා මෝඩ තීරණයක් ඉතින්. ගැළපෙන්නේ නැති ක්‍රියාමාර්ගයක්. අපේ වගේ රටවල් වලට මේක හරියන්නේ නැහැ. ඉතින් අපි මේ අපේ රටේ ඒවා විතරක් නෙවෙයිනේ කතා කරන්නේ. ලෝකේ සමහර රටවල එහෙම වෙනවා. මොකද්ද? වගා නොකර අත්හරින ඉඩම් තියෙනවනේ. ඒ ඉඩම් හිමියන්ට ගෙවීමක් කරනවා එයාලා වගා නොකර ඉන්නවට. ඒක දිරි ගන්නවන්න. මොකද ඒ තුලින් මිල පාලනය කරන්න පුළුවන්. ඉතින් මිල පාලනයන එක ඇත්ත. හැබැයි රටේ නිෂ්පාදන හැකියාව පහළ යනවනේ. රටේ නිෂ්පාදන ධාරිතාවය නැත්තම් නිෂ්පාදන මට්ටම අඩුවීමක් වෙනවා. ඒ ඉතින් වගා කරන්න පුළුවන් ඒවනේ වගා නොකර ඉන්නේ. ඌණ සම්පත් උපයෝජන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා ඒක ඊතරම් යෝග්‍ය නෑ. හැබැයි ඉතින් අපි බලන්නේ මේ මිල පාලන ක්‍රමයක්නේ. ඒ විදිහට අපිට හිතලා ගන්න පුළුවන්. ලියා ගන්නකො මෙහෙම අවසාන වශයෙන් අපි ලියමු. වෙළඳ පොළට පැමිණෙන අස්වනු පාලනය කිරීම සඳහා වෙළඳ පොළට පැමිණෙන අස්වැන්න පාලනය කිරීම සඳහා වගා නොකර පවතින ඉඩම් හිමියන් දිරිගැන්වීමේ අරමුණින් වගා නොකර පවතින ඉඩම් හිමියන් දිරිගැන්වීමේ අරමුණින් ගෙවීමක් සිදු කිරීම මෙහිදී සිදුවේ. හරි. පුතේ ඔන්න ඔහොමයි අපි මිල ස්ථායීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් ඔන්න තුන්වෙනි පාඩම අපි සාකච්ඡා කරලා ඉවරයි. ඉතිරි මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අපිට අර රිවිෂන් ටියුට් එක හරහා ගණන් හදලා ප්‍රශ්න වලට උත්තර දීලා ඒ වැඩේ කම්ප්ලීට් කරන්න පුළුවන්. මම දැන් අතිශය විශ්වාස කරන ඔයාට ඔයා අරන් බලන්න මම කියනවට අවුරුදු 20ක 30ක පාස් පේපර් වල තුන්වෙනි පාඩම ඔයාට ඒ අහලා තියෙන බදු සහනාධාර මිල පාලනයේ කෘෂි භාණ්ඩ මිල ස්ථායීකරණ ඒ යටතේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න දැන් පුළුවන්. ඒ සියල්ල අපි ආවරණය කරලා තියෙන ගණිතමය අභ්‍යාසත් ඇතුළුව. එහෙනම් ඔයාට ගැට්ටුවක් වෙන්න බෑ. ඒ ටික ලියා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි අලුත්ම පාඩමට අපි යන්න හදන. දැන් නිබන්ධන සියලු දෙනාගේ මතේ ඇති. දැන් ලබන මාසේ ආයේ නිබන්ධන සහ පේපර් කට්ටලේ දෙන්නේ 15 වෙනිදා විතර මම හිතාන ඉන්නේ. තව අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන් ඒ හින්දා. එතකොට ඔයාලා පන්ති ගාස්තු අනිවාර්යයෙන්ම ගෙවලා ඒ දෙන පේපර් කට්ටලේ හෝ නිබන්ධන ලබා ගන්න ඕන. මොකද පුතේ අපි සෑහෙන මහන්සියක් දරාගෙන මේ ටික කරගෙන යනවා ඔයා වෙනුවෙන්. ඒවා ඔයා ඒ දේ අගය කරලා ඒ වැඩසටහනේ ඉන්න ඕනේ ඔයාලා හැමෝම. ඒක තමයි කරන්න ඕනේ. එතකොට ඔයයි මායි අවබෝධයෙන් ගමනක් යනකොට මේක දීර්ඝව කරගෙන යන්න පුළුවන් හැමෝටම. හරිනේ. රයිට් අපි එතෙක් අපේ අලුත් පාඩම පටන් ගන්න ඉදිරියට යනවා. පුතේ අපේ පාඩම තමයි ඔයාලට අර දම්පාට කවර් පේජ් එකක් සහිත නිබන්ධනයක් දුන්නා. ලොකු නිබන්ධනයක් තියෙනවා පිටු 48ක නිබන්ධනයක් තියෙනවා. නිෂ්පාදනය සහ පිරිවැය කියන පාඩමට අදාළව. පුතේ මේ පාඩමේ ප්‍රශ්නේ ගොඩාක් ළමයි වර්තමානයේ තෝරගන්නවා ඔයාගේ රචනා පේපර් එකේ. ඒ කියන්නේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් මේ පාඩමෙන් එනවාමයි. එතකොට දැනට උගන්වපු පාඩම් තුනෙන් රචනා ප්‍රශ්න 3ක් එනවා පුතේ. උදාහරණයක් පළවෙනි පාඩමෙන් එන්නේ ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි පාඩමෙන් එන්නේ ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි පාඩමෙන් එන්නේ ඔයාගේ තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට හතරවෙනි පාඩමෙන් එන්නේ පුතේ හතරවෙනි ප්‍රශ්නේ. ඊළඟට 5 සහ 6 කියන පාඩම් දෙකෙන් තමයි ඔයාගේ පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට 12 වසර අවසానයි. ඉතින් අපි උත්සාහ කරමු දෙසැම්බර් මාසේ වෙනකොට
ඔය 12 වසරේ විෂය නිර්දේශය ඉවර කරගන්න. අපි හිතනවා පුළුවන් වෙයි කියලා. එතකොට පුතේ මම හිතන්නේ ඔයාගේ විභාගෙත් ගොඩක් දුරට ලබන දෙසැම්බර් වලට වගේ යයි. දැන් මේ සැරේ දැන් දෙසැම්බර්නේ ඉවර වෙන්නේ විභාගේ. ඒතර ඔයාටත් අවුරුද්දක් තියෙනවා ඊළඟ අවුරුද්ද ඇතුළත 13 වසර කොටස කරන්න තියෙන්නේ. නේද? එතකොට ඔයාගේ වැඩේ බැලන්ස් වෙගෙන යනවා. ඒ නිසා අපි පිළිවෙලකට වැඩ ටික කළගත්තොත් හිමීට අදාළ ටාගට් එකට යන්න පුළුවන් නේ. හරි එහෙනම් අපි දැන් ওই පටන් ගන්න යන්නේ ඔයාගේ 4 වෙනි පාඩම. මම සම්පූර්ණ පාඩමම මේ ටියුට් එකෙන් කරන්න පුතේ. දැන් මේ පන්තිවල ගොඩාක් නෝට් එකට වඩා අර ඇහුම්කන් දෙන ප්‍රමාණය තමයි තියෙන්න ඕන. ඒ නිසා ඔයා ටියුට් එකක් දීපුවාම වැඩේ කරගෙන යන්න ලේසි. අපිට පිළිවෙලකට අවසන් කරගෙන යන්න පුළුවන්. නේද? හරි. මේ පාඩමේ පුතේ අපි පාඩම පටන් ගන්න මේ නිෂ්පාදනය සහ පිරිවැය කියන පාඩමට අදාළව අපි මුලින්ම කතා කරන පළවෙනිම මාතෘකාව තමයි පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන එක. නිෂ්පාදන ක්‍රියාවලිය. හොඳට බලන්න ඉන්න ඔය ටියුට් එක පැත්තකින් තියලා දැන් මම උගන්වන දේ අහගෙන බලාගෙන ඉන්න. නිෂ්පාදන ක්‍රියාවලිය. මේකට අපි කියන්නේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක. නැත්නම් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක. නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් අපි සරලව ගත්තොත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන අදියර 3කින් පෙන්වන්න අපිට පුළුවන්. මේක අපි සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙනගෙන තියෙනවා. මොකක්ද මේ ප්‍රධාන අදියර 3 වෙන්නේ? අපි යෙදවුම් කිසියම් ක්‍රියාවලියකට භාජනය කරපුවාම ඒ තුලින් නිමවුමක් ලබා ගන්න පුළුවන්. නේද? මේක තමයි පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන එකේ සරල රූප සටහන. ඒ කියන්නේ අපි ඉන්පුට්ස් මේ යෙදවුම් කිසියම් process එකකට යොදවනවා. process එකකට යොදවනවා. ඒ තුලින් බිහි වෙනවා output කියලා જાතියක්. outputs. නැත්නම් මේකට කියනවා මේ production function එකකට යොදවනවා. නිෂ්පාදන ශ්‍රිතයකට යොදවනවා. ඒ තුලින් බිහි වෙනවා output එකක්. දැන් මොනවද මේ යෙදවුම් කියන්නේ? මොනවද මේ ක්‍රියාවලියේදී වෙන්නේ? output වෙන්නේ මොනවද කියන එක තමයි මේ පාඩම යටතේ අපි ඉගෙන ගන්න ඇත්තටම. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියක් කියන එක අපි මෙතන නිර්වචනය කරනවා විධිමත් ආකාරයෙන්. පුතාලා අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒවා ඔයා දැනගෙන ඉන්න ඕන. නිෂ්පාදන ක්‍රියාවලිය යනු කුමක්ද කියලා අපි දැනගන්න ඕන. පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන එක සරලව අර්ථ දැක්වුවොත් මේකේ අදහස වෙන්නේ මේකයි. මොකද්ද? කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් යෙදවුන් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ. ආයෙත් මන් සරලව කිව්වොත් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් යෙදවුන් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ ආයතනයක් සතු යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමක්. ඒ සඳහා කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරනවා. ඒක තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල වෙන්නේ. එතකොට මොනවද මේ යෙදවුම් කියන්නේ? ඒ තුලින් බිහිවන නිමවුම් කියන්නේ මොනවද? අන්න ඒ ටික තමයි ඔයාගේ මේ නිෂ්පාදන හා පිරිවැය කියන පාඩමේ අපි අධ්‍යයනය කරන්නේ. ගොඩාක් ළමයි මේ පාඩමට කියන්නේ පිරිවැය පාඩම කියලා කියන්නේ. ඒක තමයි අතීතයේ ඉඳලා ෆේමස් වෙච්ච නම. අපි කියනවා පිරිවැය පාඩම දැන් යන්නේ කියලා. ඉතින් මේකේ පිරිවැය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ නැහැ. ඊට අමතරව තව ගොඩාක් ඵලදාව යෙදවුම් ඒවා ගැන සාකච්ඡා වැඩි. නමුත් ළමයි මේකට කියන්නේ පිරිවැය පාඩම. නම අහපු ගමන් සමහර ළමයි හරි බයයි මේ පාඩමේ නමට. පිරිවැය පාඩම කියපු ගමන් මාර කලකිරීමකින් තමයි පාඩම දිහා බලන්නේ. හැබැයි මම මේ මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරන්නේ මම නම් දන්න හැම දරුවෙකුටම කියන්නේ මගේ ගෝලයෝ හැමෝටම කියන්නේ ඔයාට ආර්ථික විද්‍යාවෙන් එන ලේසිම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ලේසිම ප්‍රශ්නය හැදෙන්නේ ඔයාගේ පිරිවැය පාඩමේ. ඒ කියන්නේ ඒක තමයි මම දන්න ඇත්ත. ඒ කියන්නේ
නිශ්චිතව උත්තරයක් ලියන්න පුළුවන්. නිශ්චිතව ප්‍රශ්නයක් අනිවාර්යෙන් පිරිවැය පාඩමෙන් විතරයි හැදෙන්නේ. අනිත් ප්‍රශ්න මොනවා වේද කියලා අපිට කියන්න බෑ. හැබැයි පිරිවැය පාඩමෙන් එන ප්‍රශ්න ටික නිසකෝම අපිට කියන්න පුළුවන් එතනින් එහා ප්‍රශ්න ආයේ එන්නෙම නෑ. ඒ ඇතුලේ විතරයි හැම අවුරුද්දකම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. වෙන බාහිරින් මොනවත් දාන්න බෑ. එහෙනම් ඔයාට තේරෙන්න ඕන මේ ප්‍රශ්න ලියන එක තමයි ලේසිම. මොකද මේකේ එන ටික කලින්ම කියන්න පුළුවන්. ඒ ටික විතරක් බලාගත්ත ගමන් ඒ ටිකම එනවා අනිවාර්යෙන් විභාගෙට. හැම අවුරුද්දකම එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පාඩම හරියටම ඉගෙන ගත්තොත් මේක ලියන්න පුළුවන් හොඳ පාඩමක්. මේකෙදිත් අපිට ප්‍රස්තාර කොළ එහෙම ඕන වෙනවා. ගණිතමය සමීකරණ ඉගෙන ගන්න තියෙනවා. ලේඛන නැත්තම් වගු ගුණ ගන්න තියෙනවා. ඒ වගේ විවිධ න්‍යායන් ඉදිරිපත් කරන්න තියෙනවා. දැන් උදාහරණයක් මෙන්න මේ නම් ඇහෙන ඔයාට හීනවන ඵලදා නීතිය කියලා එකක් ඇහෙනවා. පරිමාණානුකූල ඵලදා නීතිය කියලා එකක් ඇහෙනවා. වැඩෙන ස්ථාවර හීනවන පරිමාණානුකූල ඵල ගැන අපි කතා කරනවා. ආයතන කර්මාන්ත ගැන අපි ඉගෙන ගන්නවා. නිෂ්පාදන ශ්‍රිත ගැන ඉගෙන ගන්නවා. ඊළඟ පිරිවැය සමීකරණ ඉගෙන ගන්නවා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, මුළු පිරිවැය, ඊළඟ අයභාරය, මුළු අයභාරය, සාමාන්‍ය අයභාර, ආන්තික අයභාර, ඊළඟට ඵලදාව, මුළු ඵලදාව, සාමාන්‍ය ඵලදාව, ආන්තික ඵලදාව, ඒ වගේ නම් ගොඩාක් තියෙනවා. ඒවට අදාළ සංකේතත් තියෙනවා. ඒ සියලු දේ ඔයා මේ පාඩම යටතේ ක්‍රමානුකූලව ටිකෙන් ටික ඔලුවට දාගෙන යන්නයි හදන්නේ. ඉතින් ඒකේ ආරම්භය තමයි මම මේ ගත්තේ. අපි මේ පාඩම පටන් ගන්නේ චූටි තැනකින්. නිෂ්පාදන ක්‍රියාවලිය කියන මාතෘකාවෙන්. දැන් මම පුතාලට පොඩි නිර්වචනයක් දුන්නා. මොකද්ද මේ නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ? කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කර ආයතනයක් සතු යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. පැහැදිලිද? ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුල යෙදවුම් හා නිමවුම් හඳුනා ගැනීම තමයි ඔයාගේ පාඩම යටතේ මම දැන් කරන්න යන්නේ. හරි, එහෙනම් හැමෝම නිබන්ධනයේ අතට ගන්න. නිබන්ධනයේ පළවෙනි පිටුවට එන්න. බලා ගන්න මොනවද කියලා තියෙන්නේ කියලා හැමෝම. ඒකේ කියනවා පුතේ නිෂ්පාදනය යනු නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියයි. ව්‍යාපාරික ආයතන කිසියම් තාක්ෂණික ක්‍රමයක් අනුගමනය කරමින් යෙදවුන් නිමවුම් බවට පරිවර්තනය කරමින් නිෂ්පාදනයේ නිරත වේ. ආන් එතෙන්ද දක්වා හයිලයිට් කරගන්න නැත්නම් ඉරි ගහ ගන්න. දැන් මම එතන කියලා තිනවා නිෂ්පාදනය කියන්නේ නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීම. ඔතන නිෂ්පාදන සම්පත් තමා පුතේ යෙදවුම් කියන්නේ. භාණ්ඩ හා සේවා තමයි නිමවුම් කියන්නේ. එහෙනම් තාක්ෂණික ක්‍රමයක් යොදාගෙන අර නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ. ඊළඟට කියනවා නිෂ්පාදනයේ මගින් පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සම්පත්වල ස්වરૂපය වෙනස් කරමින් එම සම්පත්වලට වටිනාකමක් එකතු කිරීමක් සිදුවේ. දැන් බලන්න ඔයාලා නිෂ්පාදනයේ පුළුල්ව ගත්තොත් පුතේ ඒ නිෂ්පාදනයේ තුලින් සිද්ධ වෙන්නේ සම්පත්වල පවත්නා ස්වභාවය වෙනස් කරලා අපේ උවමනා හා අවශ්‍යතාවලට ගැලපෙන අලුත්ම භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දීමක් නේද? දැන් බලන්න මම උදාහරණයක් ගත්තොත් දැන් ස්වභාවිකව ලැබෙන පොල් ගෙඩිය අපි ඒක කපලා වේලලා තෙල් හිඳ ගන්නවා. දැන් බලන්න පොල් ගෙඩිය පොල් තෙල් බවට පරිවර්තනය කරලා අපේ අවශ්‍යතා උවමනා වලට අපි ගන්නවා. නේද? ඊට පස්සේ ස්වභාවිකව ලැබෙන ගස නැත්තම් ඒ දැව අපි පරිවර්තනය කරලා කපලා කොටලා ඔක්කොම කරලා ලී බඩු සකස් කරලා අපි අලුත් නිෂ්පාදනයක් හදාගෙන අපේ උවමනා වලට ගැලපෙන භාණ්ඩයක් නිෂ්පාදනය කරලා තියෙනවා.
ඊළඟට ස්වභාවිකව ලැබෙන වී ඇටය අපි කොටලා හාල් කරලා ඊට පස්සේ පිටි බවට පරිවර්තනය කරලා අපි කැවිලි හදලා අපේ උවමනාවන් තෘප්තිමත් කරගන්නවා. එතන ඔය ආශ්‍රයෙන් බලපුවාම අපි අර ස්වභාවිකව හෝ නේද අර ලැබිලා තියෙන සම්පත්වල මූලික ස්වභාවය වෙනස් කරලා අලුතෙන්ම නිෂ්පාදනයක් බිහි කරලා තියෙනවා. ඒ තුලින් ඒ නිෂ්පාදනයේට අලුත් වටිනාකමක් ඇඩ් වෙනවා. දැන් බලන්න පොල් ගෙඩියක් පොල් තෙල් බවට පරිවර්තනය කරන්න පිරිවැයක් දරන්න වෙනවා. ඒ තුලින් ඒ නිෂ්පාදනයේට අලුත් වටිනාකමක් එකතු වෙලා තියෙනවා. වී වලට වඩා සහල් මිලයි. හේතුව වී සහල් බවට පරිවර්තනය කරද්දී ඒ සහල් වලට අලුත් වටිනාකමක් එකතු වෙලා තියෙනවා. දැව වලට වඩා ලී බඩු ගණන්. මොකද දැව ටික ලී බඩු බවට පරිවර්තනය කරද්දී වටිනාකමක් එකතු වෙලා තියෙනවා. එහෙනම් මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් සම්පත්වල ස්වභාවය වෙනස් වෙනවා වගේම ඒවට අලුත් වටිනාකමක් එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. බලන්න මම සරල උදාහරණයක් දීලා තියෙනවා ඒ යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය නිමවුම් කියලා. ඒකේ අර කොටු තුනේ තියෙන්නේ මොනවද බලන්න යෙදවුම් තියෙනවා රෙදි, මහන මැෂින්, ශ්‍රමිකයෙක් ඉන්නවා. ඊළඟට පරිවර්තන ක්‍රියාවලිය ඇඳුම් මහනවා පේනවා. ඊට පස්සේ නිමි ඇඳුම් තියෙනවා යාට ඒ නිමවුම් තුල. පුතේ ඉස්සල්ලාම අර කොටු තුනට ඊතලයක් ගහන්න දකුණු පැත්තට යන්න. ඊට පස්සේ යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය නිමවුම් කියන එකටත් දකුණු දිශාවට ඊතල ගහන්න. ඊතල දෙකක් දාගන්න මැදි. තේරෙනවනේ කියන්නේ. යෙදවුම් වල ඉඳලා පරිවර්තන ක්‍රියාවට ඊතලයක් ගහන්න. එතන ඉඳලා නිමවුමට ඊතලයක් ගහන්න. කොටු තුනත් ඒ විදිහටම ඊතලය වලින් දකුණු පැත්තට පෙන්නන්න. හරි. දැන් ඔන්න අපි අලුත් සංකල්පයකට යනවා. මේ නිෂ්පාදනය ගැන කතා කළා අපි. ඊළඟට දැන් අපි අලුත් සංකල්පයකට යනවා. මේ ඔයාගේ මේ පාඩමේ අපිට වැදගත් අවස්ථාවක් තමා පුතේ මේ අපි කතා කරන්නේ හැම වෙලෙම නිෂ්පාදන ආයතනයකට අදාළ පිරිවැය. නිෂ්පාදන ආයතනයකට අදාළ ඵලදාව. ආයතනයක් විසින් ලබන අයභාරය නැත්තම් ආදායම. ඒ වගේම ආයතනයක ලාභය. හැම වෙලෙම මේ ආයතනේ ෆර්ම් එකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ මේ පාඩමේ අපි කතා කරන්නේ මේ ආයතනයක් ගැන තමයි වැඩිම කතා කරන්නේ. මොකද්ද පුතේ මේ ව්‍යාපාර ආයතනයක් කියලා කියන්නේ? ඔන්න අහගන්න හොඳට. පුතේ දැන් ආර්ථික විද්‍යාවේ පුළුල්ව නිර්වචනය කළොත් ව්‍යාපාර ආයතනයක් කියන්නේ ඇත්තටම අපි මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නිපදවන හෝ බෙදා හැරීමේ නිරත වෙලා ඉන්න ඕනෑම ඒකකයක් කියලා අපිට ගන්න පුළුවන්. දැන් මම ඔයාට නිර්වචනයක් දීලා තියෙනවා මෙතන ඔයා බැලුවොත් ආර්ථිකයක් තුල විවිධ ඉල්ලුම් කර නැත්නම් ඉල්ලුම් කරනු ලබන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපොළට සැපයීම සඳහා ඵලදායී ආර්ථික සම්පත් එකිනෙක මිශ්‍ර කරමින් නිෂ්පාදනය සංවිධානය කරනු ලබන ඒකක ව්‍යාපාර ආයතන වේ. ඒ කියන්නේ එතකොට ආයතනයක ප්‍රධානම කාර්යය වෙන්නේ පුතේ අර මිනිස්සු ඉල්ලන දේවල්. මිනිස්සුන්ගේ උවමනාවල් තෘප්තිමත් කරන්න අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන බෙදා හරින ඒ නිෂ්පාදන කටයුතු සංවිධානය කරන ඕනම ඒකකයක් තමයි අපි ආයතනයක් කියලා කියන්නේ. එතකොට මේ ඒකකයේ පුතේ එක පුජ්‍යලයක් වෙන්නත් පුළුවන්. පුජ්‍යල කණ්ඩායමක් එකතු වෙලා කරන හවුල් ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. සොයන් රැකියාවක් වෙන්නත් පුළුවන්. විශාල පරිමාණයේ සමාගමක් වෙන්නත් පුළුවන්. ඒ හැම එකක්ම ආයතන. දැන් ගොවියෙක් ගත්තහම ආර්ථික විද්‍යාවේ ආයතනයක්. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියන්නේත් ආයතනයක්. ඒ වගේම සිල්ලර වෙළඳසැලක් කියන්නේත් ආයතනයක්. සිංහ සමාගම කියන්නේත් ආයතනයක්. ඒ වගේ අර මේ ඒ ආයතනයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොමලා කරන්නේ
අර මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය වන එයාලා විසින් ඉල්ලන භාණ්ඩ හා සේවා සම්පාදනය කිරීමට මැදිහත් වෙන එක තමයි කරන්නේ. පැහැදිලිද පුතේ? හරි. ඊළඟට කියනවා ව්‍යාපාර ආයතනයක ප්‍රධාන අරමුණු තුනක් හඳුනා ගන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන්ද ලංකාවේ වෙළඳ පොලක් තුල ක්‍රියාත්මක වන ආයතනයක ප්‍රධානතම අරමුණ මොනවද? ලාභ ඉපයීම. very good. ඒක තමයි පුතේ ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම ව්‍යාපාර ආයතනයක අරමුණ වෙන්නේ. අපි මේ වෙළඳ පොළ ආර්ථිකයකනේ ඉන්නේ පුතේ. ඒතකොට වෙළඳ පොලේ කටයුතු කරන ආයතනයක් සුබ සාධනය ගැන නෙමෙයි හිතන්නේ. ලාභ ලැබීම තමයි හිතන්නේ. එහෙනම් ආයතනයක ප්‍රධානතම අරමුණ මොකද්ද කියලා ඇහුවොත් ලාභ උපරිම කිරීම තමයි ප්‍රධානතම අරමුණ වෙන්නේ. වෙන මොනවද තියෙන අරමුණු කියන්න බෑන මං කියන්න කලින්. රඳා පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. ඒ කියන්නේ ව්‍යාපාර ලෝකයේ වෙළඳ පොළ තුල අඛණ්ඩ පැවැත්මක් සහතික කර ගැනීම. වෙන අවශ්‍යතාව හා වමනා තෘප්තිමත් කිරීම. අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම නම් ඒක ඇවිල්ලා කාර්යයක් විදිහට සලකන්න. ඊට අමතරව තව තියෙනවා අරමුණු. ඔයාට සේවක සුබ සාධනය. අන්න සේවකීන්ගේ සුබ සාධනේ. ඊළඟට වෙළඳ පොළ කොටස උපරිම කිරීම. අන්න හරි. අපිට ගන්න පුළුවන් වෙළඳ පොළ කොටස වර්ධනය කර ගැනීම. නේද? දැන් Tamanට දැනට තියෙන පාරිභෝගික පිරිස වැඩි කරගන්න එක. අපි දැනට ගම ඇතුලේ නම් බිස්නස් එක කරන්න අපි කැමති ගම් දෙකකට ව්‍යාප්ත කරන්න. ඊළඟට මුළු දිස්ත්‍රික්කේ පුරාම මේක ව්‍යාප්ත කරන්න. ඊළඟට මුළු පළාත පුරාම. ඊළඟට පුළුවන් නම් මුළු රට පුරාම. ඊළඟට අපි බලනවා මේවා අපනයනය කරන්නත් පුළුවන් විදේශ වෙළඳ පොළත් අල්ල ගන්න. එහෙමයි පුතේ ව්‍යාපාරිකයෝ ගොඩ නැගෙන්නේ. දැන් බාන සමහර ව්‍යාපාරිකයෝ එහෙමයිනේ. දැන් පොළොන්නරුවෙත් එවැනි කුඩාවට පටන්ගෙන අන්තර්ජාතික වෙළඳාම දක්වා ව්‍යාප්ත වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් අපි එයාලා ගැන සතුටු වෙන්න ඕන. එයාලට අපි ගරු කරන්න ඕන. දැන් මම හැම වෙලෙම මගේ ප්‍රතිපත්තිය තමයි ඒක මගේ ප්‍රතිපත්තිය පුතේ. ඒක ඔයාට අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මම නම් හිතන විදිහට අපි හැම වෙලෙම ගරු කරන්න ඕනේ, නැගිටින්න ඕන, සැලුට් කරන්න ඕන මේ රටේ ඉන්න ව්‍යාපාරිකයින්ට. එයාලා තමයි මේ රටේ ඉන්න දැවැන්තම චරිත වැදගත්ම මිනිස්සු. ඒ කියන්නේ එයාලා නැති වුණොත් මේ රට අස්ථාවරයි. ඒක තේරුම් ගන්න. දැන් උදාහරණයක් අපි හිතමුකෝ පොළොන්නරුවේ ඉන්න ඩඩ්ලි මුදලාලි කියලා. මම නම් මිනිස්සයා එනකොට නැගිටින්න උනත් සූදානම් කෙනෙක්. හැබැයි ජනාධිපතියාවත් මගේ නැගිටින්න සූදානමක් නැහැ. නැගිටින්න වෙනව අනිත් අය නැගිටින්න හින්දා. හේතුව ඒ අයට වඩා වටින මිනිස්සෙක් තමයි මේ ඉන්නේ. මෙයාලා තමයි ආර්ථිකයට නිෂ්පාදන දායක කරන මිනිස්සු. ඒ වගේම රටේ ආර්ථික වර්ධනයට ඍජුව දායක වන මිනිස්සු. ඒ වගේම පවුල් කීයක් ඒ අය හරහා ජීවත් වෙනවද බලන්න. ආම් ළමයි පොරවත්. ඒ අර තමයි මම දකින අර ශ්‍රේෂ්ඨ මිනිස්සු කියන්නේ ඒ අය වෙන්න ඕන. දැන් අපි අපේ සමහර මිනිස්සු එහෙම නෙවෙයි දකින්නේ. අපේ අය හිතන්නේ ඔය යකා අනිවාර්යෙන් නිදානයක්වත් ගොඩ දාලා ඇති. නැත්තම් ওই මිනිහා කුඩු බිස්නස් කරනවා ඇති. ඒකයි අද ඔය තත්ත්වේ ඉන්නේ. අපි එහෙම තමයි හිතන්නේ. ඒ අපේ හැටි. දැන් අපි දන්නේ මම දන්නේ නැහැ එහෙම කරනවද නැද්ද කියලා. එයාගේ එහෙම වැරදි වැඩ තියෙනවා නම් කාගේ වුණත් ඒක වැරදි. ඒක ඇත්ත සමාජ විරෝධී ක්‍රියා. නමුත් අපි බලන්න ඕනේ යහපත් පැත්ත බලන්න ඕනේ. ඒතකොට එතන මාර විශාල ලොකු දෙයක් තියෙනවා. නේද පුතා? ඒ නිසා අපි හැම වෙලෙම අන්නේ අර පොසිටිව් පැත්තත් එක්ක හිතන්න ඕනේ. මම නම් දකින්න විදිහට මේ රටට වැදගත් වෙන්නේ පුතේ ව්‍යාපාරිකයෝ. ඒ අයගෙන් තමයි ආර්ථිකය ගොඩ දාගන්න නැත්නම් ගොඩ යන්න පුළුවන් ලොකුම කැපවීම නැත්නම් ලොකුම පැත්ත තීරණය වෙන්නේ. කුමන හෝ ව්‍යාපාරිකයෙක්. සමහරට ඔයාලගේ තාත්තා ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් කුඩා මට්ටමේ. ඔයාගේ අයියා ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා වෙන්න පුළුවන්. සොයන් රැකියාවක් හරි. නේද? ඒ අය තමයි රටක ජීවනෝ නැත්නම් අර ජීවන අරටුව වෙන්නේ. එයාලා තමයි ජීවනාලිය වෙන්නේ. එයාලා තමයි ආර්ථිකය ඇදගෙන යන මිනිස්සු.
ඔය කයිය ගහන අය නෙමෙයි. තේරුණාද? ඒ අය තමයි පුතේ ඇත්තම නිෂ්පාදනයක් කරලා රටේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන්නේ නේ. ඒ ව්‍යාපාර බිඳ වැටුනොත් රටේ කොඳුනාරටි කැඩනවා වගේ පුතේ. ඉවරයි ආර්ථිකේ. ඔය මොනවා කතා කළත් වැඩක් නැහැ. දැන් ගොවිතැන් කරන මිනිස්සයා ලොකු ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. එයා නිෂ්පාදනයක් කරා. බත් ටික කණ්ඩ හාල් ටික හදලා දෙනවා, වී ටික හදලා දෙනවා. එළවලු ටික බත් පිඟාන්ට එන එළවලු ටික නිෂ්පාදනය කරලා දෙනවා. නේද? එතකොට ඒ අය තමයි මම නම් දකින්න විදිහට මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කියලා අපි හඳුන ගන්න ඕනේ. දැන් හැම වෙලෙම දකින්න බලන්න ඔයා කොන්ද කෙලින් තියාගෙන හරි තැන හිට ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ එහෙමයි. හරි. ඒක මගේ වැඩේනේ නේද? හරි දැන් ඔන්න නිෂ්පාදන ක්‍රියාවලියක් කියන්නේ මොකද්ද? ඒතර ආයතනයක අරමුණු කතා කරගෙන ආවේ. අමයි පුතාලා ඔතන ලියන්න පළවෙනි අරමුණ ලියන්න ලාභ උපරිම කිරීමේ අරමුණ. ලාභ උපරිම කිරීමේ අරමුණ. ලාභ උපරිම කිරීමේ අරමුණ. දෙවෙනි එක ලියන්න සේවක සුබ සාධනය වර්ධනය කිරීම. සේවක සුබ සාධනයේ සැලසීම කියලා ලියන්නකෝ. සේවක සුබ සාධනයේ සැලසීම. ඊළඟ තුන්වෙනි එක ව්‍යාපාර කොටස වර්ධනය කර ගැනීම. ව්‍යාපාර කොටස වර්ධනය කර ගැනීම. ව්‍යාපාර කොටස වර්ධනය කර ගැනීම. තව ලියන්න පුතේ උතන පහලින් තව එකක් ලියුව හැකි අපි ලියමු තව එකක්. නවෝත්පාදන හඳුන්වා දීම. ඒකත් අරමුණක් වෙන්න පුළුවන්. නවෝත්පාදන හඳුන්වා දීම. හරි. ඊළඟට දෙවෙනි පිටුවට එන්නමයි පුතාලා. ටියුට් එකේ පිටු අංක 2ට එන්න. ඒකේ උඩම තියෙනවා බලා ගන්න. වෙළඳපොළ ආර්ථිකයක් තුල ක්‍රියා කරන ව්‍යාපාර ආයතනවල සංවිධාන ව්‍යුහය අනුව ප්‍රධාන ස්වරූප පහක් හඳුනාගත හැකිය. ඒ ලංකාවේ දැනට තියෙන ව්‍යාපාර සංවිධාන මොනවද තියෙන්නේ? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපාකාර ව්‍යාපාර, රාජ්‍ය ව්‍යවසායන් ගත්තාම මේකේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඔක්කොම තියෙනවා. දැන් මේ වගේ ආයතන තියෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ඔයාට ඔය කියන ඕනෑම ආකාරයකට ව්‍යාපාර ආයතන තියෙන්න පුළුවන්. ඒ එක එක ව්‍යාපාර ආයතනවල අරමුණුත් වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් රාජ්‍ය ව්‍යවසායන් සහ පෞද්ගලික ව්‍යාපාර ආයතන ගත්තාම අරමුණු වල පැහැදිලි වෙනසක් තියෙනවා. රාජ්‍ය ආයතනවල ලාභ උපරිම කිරීම නෙමෙයි ඇත්තටම අරමුණ. සමහර ව්‍යාපාර ආයතන තියෙනවා ලාභ නොලබන ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර පවා නේද? දැන් උදාහරණයක් පාසල රෝහල කියන්නේ අපි ආර්ථික විද්‍යාවට අනුව ව්‍යාපාර. ඒ වගේත් නිෂ්පාදනයක් නිපුතේ සිද්ධ වෙන්නේ. හැබැයි එතන ලාභ අරමුණු කරගත් නිෂ්පාදනයක් නෙවෙයි වෙන්නේ. සුබ සාධනය. දැන් අපි මෙතන මේ පාඩමේ හැම වෙලේම ඔලුවට ගන්න මේ ලාභ අරමුණු කරගත් වෙළඳ පොලේ කටයුතු කරන ව්‍යාපාරයක් ගැන තමයි අපි මින් ඉදිරියට මේ පිරිවැය විශ්ලේෂණ, අයබාර විශ්ලේෂණ, ලාභ විශ්ලේෂණ සියල්ල කරන්නේ අර ලාභ පදනම් කරගත්ත ව්‍යාපාර ආයතනයක් ඔළුවේ තියාගෙන. හරි මයි පුතාලා ඔන්න දැන් හොඳ තැනකට ඊළඟට එන්න හදනවා. නිමවුන් කියන්නේ මොනවද? දැන් මේ ක්‍රියාවලිය ගැන එකින් එක කියලා දෙන්න යන්න. අපි ඉස්සල්ලාම බලන්නේ මේ නිමවුම ගැන. අවුට්පුට් එක ගැන. පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලියක නිමවුන් කියලා දැන් බලන්න මෙතන අපි නිර්වචනය කරලා තියෙන්නේ මොකද්ද බලමු ඉස්සල්ලා. යෙදවුන් කිසියම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරනු ලැබූ භාණ්ඩ හා සේවා නිමවුන් වශයෙන් හඳුන්වයි. ඒ කියන්නේ දැන් අර යෙදවුන් තාක්ෂණික ක්‍රමයක් ඔස්සේ පරිවර්තන ක්‍රියාවලියකට භාජනය වුණාට පස්සේ
නිමවුම් විදිහට ලැබෙන භාණ්ඩ හා සේවා තමයි නිමවුම කියලා අපි සලකන්නේ. හැබැයි පුතේ මෙහෙම එකක් තියෙනවා. අපි පුළුල්ව ගත්තොත් මේ භාණ්ඩ හා සේවා පමණක් නෙමේ යෙදෝ නිමවුම් විදිහට තියෙන්නේ. අපි දැන් මේ පාඩමේදී අපිට වැදගත් වෙන්නේ භාණ්ඩ හා සේවා නිමවුමක් විදිහට බිහි කරන ආයතන. අපි පුළුල් සංකල්පයක් විදිහට ගත්තොත් ඒක මෙතෙන්න වැදගත් නැති වෙයි. දැන් ඔයා හිතන්නකෝ සමහර ස්ථාන තියෙනවා නේද නිමවුම් විදිහට. දැන් අපි ලස්සන තැනක් හදපුවාම ඒක භාණ්ඩයක් හෝ සේවාවක් නෙමෙයි ඒක ස්ථානයක්, ප්ලේස් එකක්. ඒ අලංකාරයේ නිමවුමක් වෙනවා. නේ දැන් අපි තුමු දීප උයන. නැත්තම් මොකක් හරි දියත උයන. දැන් එතන ස්ථානයක් තමයි හදලා තියෙන්නේ. ඒක නිමවුමක්. සමහර තැන්වල තියෙනවා පුතේ නිමවුම විදිහට පුජ්‍යලයෝ. දැන් බලන්න රෝහලක නිමවුම වෙන්නේ නිරෝගී පුජ්‍යලෙක්. ඇතුළට එවන්නේ රෝගී. පාසලක උගත්තා බුද්ධිමත් දරුවෙක්. ඒකට ඇතුළට එවන්නේ මෝඩයෙක්. එහෙමද? හරි. කොහොම හරි එයාව හදන්න ඕනනේ. උගත් කෙනෙක් බවට පරිවර්තනය වෙලා එළියට දාන්න ඕනේ. ඒක තමයි අර ඔයාලගේ ඉස්කෝලවල ගහලා තියෙන්නේ නේද මේ එක එක වැකි දාලා මෙන්න මේ වගේ පුජ්‍යලේ බිහි කිරීම කියලා. ඔයා බලන්නකෝ ඔයා ගෙදර යන දවසේ මේ වගේ පුජ්‍යලේද වෙලා තියෙන්නේ කියලා. නේද? ඉතින් ඒක තමයි අපේ අර තියෙන විෂන් මිෂන් එහෙම තියෙන්නේ. නේ? හරි. කෙසේ හෝ නිමවුම කියන එක පුතේ පුළුල්ව ගත්තාම භාණ්ඩ හා සේවාවලට එහා ගියපු දේවල් තියෙනවා. හැබැයි අපි මේ පාඩමේ අවධාරණය කරන්නේ නැත්නම් අවධානය යොමු කරන්නේ අර භාණ්ඩ හා සේවා නිමවුමක් විදියට බිහිවන නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන. හොඳයි. අපි බලමු ඊළඟ එක්කනා තමයි ගොඩක්ම වටින්නේ මෙතන මේ යෙදවුම්. එයා ගැන අපි චුට්ටක් සාකච්ඡා කරලෙමු වෙනම. පුතේ මේ යෙදවුම් මේ නිෂ්පාදන ක්‍රියාවලියකට අදාළ යෙදවුම් ඉන්පුට්ස් අපි කියනවා නිෂ්පාදන සම්පත්. ඒව තමයි යෙදවුම්. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් කියන්නේ පුතේ නිෂ්පාදන සම්පත්. ඒ කියන්නේ අර තාක්ෂණික ක්‍රියාවලියක් සඳහා භාවිතා වන නිෂ්පාදන සම්පත් තමයි යෙදවුම් කියන්නේ. කොටිම කිව්වොත් භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක නිෂ්පාදන සම්පත් තමයි නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා වන යෙදවුම් කියන්නේ. මේ යෙදවුම් අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. බලමු ඒ මොනවද කියලා. එකක් තමා පුතේ ස්ථාවර යෙදවුම්. ස්ථාවර යෙදවුම්. එහෙම නැත්නම් ස්ථාවර සාධක කියලාත් කියනවා. මේකට අපි කියන්නේ ෆික්ස් ෆැක්ටර්. මේ ඉංග්‍රීසි නම් දෙන්නේ ඉස්සරහට වැදගත් හින්දා. ෆික්ස් ෆැක්ටර්. ස්ථාවර සාධක. ස්ථාවර යෙදවුම්. තව එකක් තියෙනවා පුතේ විචල්්‍ය යෙදවුම්. විචල්්‍ය යෙදවුම්. එහෙම නැත්නම් විචල්්‍ය සාධක කියලා කියනවා. ඒකට අපි කියන්නේ variable factor. variable factor. variable factor. විචල්්‍ය සාධක. ස්ථාවර සාධක තියෙනවා විචල්්‍ය සාධක තියෙනවා. දැන් අපි බලමු ඉස්සරලාම මොනවද මේ නිෂ්පාදන ක්‍රියාවලියක තියෙන ස්ථාවර යෙදවුම් කියන්නේ. ස්ථාවර සාධක කියන්නේ අපි නිෂ්පාදන ක්‍රියාවලියක් විදියට හිතමුකෝ පුතේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. ඇඳුම් මහන නිෂ්පාදන ක්‍රියාවලිය ඔලුවට ගන්නකෝ. දැන් එතකොට මේ ඇඳුම් මැසීමේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව ස්ථාවර සාධක හා විචල්්‍ය සාධක මොනවාද කියලා වෙන්කොට හඳුන ගන්න යන්නේ මම. හොඳට අහගන්න ඉස්සලා නිර්වචනය. ස්ථාවරයි කියන වචනේ අර්ථයම පුතා වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් ස්ථාවර යෙදවුම් කියන්නේ මේ වගේ දෙයක්. අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලියක් තුල නිමවුම් ඒකක ගණන වෙනස් කරනකොට ඊට සංවේදීව වෙනස් නොවන යෙදවුම්. ස්ථාවරව තියෙන යෙදවුම්. අපි කියනවා ස්ථාවර යෙදවුම් කියලා. ඒ කියන්නේ ඒකකයෙන් ඒකකයට මේ යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ. කාලයක් ගියපුවාම නිෂ්පාදන ධාරිතාවය වෙනස් වුනහම වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි ඒකකයෙන් ඒකකයට ඒ යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ. කාට හරි කියන්න පුළුවන්ද ඇඟලුම් ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලිය තුල භාවිතා වන එවැනි ස්ථාවර යෙදවුම් දෙක තුනක් කියන්න බලන්න. මහන මැෂින් මහන මැෂින් මහන මැසිම very good. වෙන ගොඩනැගිල්ල ගොඩනැගිලි. වෙන ලී බඩු උපකරණ. මෝටර රථ තියෙනවා නම් විදුලි උපකරණ තියෙනවා නම් දැන් බලන්න ඒවා ඔයාට ස්වභාවයෙන්ම තේරුණා කමිස සංඛ්‍යාවත් එක්ක ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ආයතනයේ පුළුල් වීමත් එක්කලා ඒ කියන්නේ ආයතනයේ වොලියුම් එක වැඩි වෙද්දි ධාරිතාවයේ විශාල වෙද්දි දිගු කාලයක් ගත වුණාම මේ ස්ථාවර සාධක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැනට මහන මැසින් 200යි තියෙන්නේ. කමිස 1000ක් විතර දවසකට මහන්න. අපි හිතමු මේ ආයතනයේ කමිස 2000ක් මහන්න සැලසුම් කළා කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අලුතෙන් මහන මැසින් ගන්න. ගොඩනැගිල්ල පුළුල් කරන්න. ඒ විදුලි උපකරණ ප්‍රමාණය වැඩි කරන්න. අන්න එතනදී පුතා ඒ ස්ථාවරයි කියන සාධක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ දවසින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. කාලයක් ගිහිල්ලා නිෂ්පාදන තීරණත් එක්කලා ඒ ස්ථාවර යෙදවුම් දිගු කාලයේදී වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කෙටි කාලය තුල ඒකකයෙන් ඒකකයට මේ ස්ථාවර යෙදවුම් වෙනස් වෙන්නේ නැහැ. ඔයා දැන් තේරුම් ගත්තා ස්ථාවර යෙදවුම් කියන්නේ මොනවද කියලා. හොඳයි. එහෙනම් දැන් ඔයාට ඉබේම තේරිලා ඇති විචල්්‍ය යෙදවුම් කියන්නේ මොනවද කියලා. හරි 11ට ඔයාලට පන්ති තියෙනවා කියලා මම දන්නවා පුතේ 10:45ට මම නවත්තන්නම් මේ කොටස් දෙක කතා කරලා තමයි නවත්තන්නේ. හරි බලා ගන්නකෝ. විචල්්‍ය යෙදවුම් කියන්නේ පුතේ මෙහෙමයි. අපි කියනවා ආයතනයක යෙදවුම් ඒකක නැත්තම් නිමෝන් ඒකක ගණන වෙනස් වෙන විට ඊට සංවේදීව වෙනස් වන යෙදවුම් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් යෙදවුම් අපි කියනවා විචල්්‍ය යෙදවුම් කියලා. කියන්න බලන්න ගාමන් ෆැක්ටරි එකේ තියෙන විචල්්‍ය යෙදවුම් මොනවද? ශ්‍රමිකයන්ගේ ශ්‍රමය ඇඳුම් මහන රෙදි ඊළඟට ශ්‍රමිකයන්ගේ ශ්‍රමය අනෙකුත් අමුද්‍රව්‍ය බොත්තම් ශිපර් නේද නූල් තව එකක් යන්ත්‍ර දාවන කාලය යන්ත්‍ර දාවන කාලය ශ්‍රම කාලය නේද අන්න ඒවා තමයි පුතේ විචල්්‍ය යෙදවුම් කියන්නේ. හරි එතකොට අද දවසට ඔච්චර තමයි මම කතා කරන්නේ. ඒකේ නෝට් එක අපි ලියාගෙන නවත්තමු. බලා ගන්න පුතේ මේ දෙවෙනි පිටුවේ යෙදවුම් කියන මාතෘකාව යටතේ බලා ගන්න නිෂ්පාදනයේ සඳහා භාවිතා කරන සම්පත් යෙදවුම් ලෙස හඳුන්වයි. මේවා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැක. එතන ලියන්න පළවෙනි එක ස්ථාවර යෙදවුම්. දෙවෙනි එක ලියන්න පුතේ විචල්්‍ය යෙදවුම්. හරි. ස්ථාවර යෙදවුම් කියන මාතෘකාව යටතේ මෙහෙම ලියන්න. නිමවුම් ඒකක ගණන නිමවුම් ඒකක ගණන වෙනස් වන විට ඊට සංවේදීව කෙටි කාලයක් තුලදී පහසුවෙන් වෙනස් කළ නොහැකි යෙදවුම් ස්ථාවර යෙදවුම් වේ.
බලන්න පුතේ එතන උදාහරණ දීලා තියෙනවා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර උපකරණ නිෂ්පාදන ශිල්ප ක්‍රම වගේ ඒවා. ඊළඟට පහලින් කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය සරල උපකරණ හා තාක්ෂණය යොදාගෙන සිදු කරයි නම් ස්ථාවර යෙදවුම් වෙනස් කිරීම මාස කීපයක් වැනි කාලයක් තුලදී උවද සිදු කළ හැකිය. එහෙත් සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියකදී ස්ථාවර යෙදවුම් වෙනස් කිරීමට වසර ගණනාවක් ගත විය හැකිය. ඒ කියන්නේ පුතේ සරල තාක්ෂණේ භාවිතා කරනවා නම් ස්ථාවරයි කියන සාධක ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්. හැබැයි මිල අධික ඉතා වැඩි දියුණු කළ තාක්ෂණේ භාවිතා කරන තැන්වල ස්ථාවරයි කියන යෙදවුම් වෙනස් කරන්න සැලකිය යුතු දිගු කාලයක් ගත වෙනවා. හරි පුතේ අපි යමු තුන්වෙනි පිටුවේ විචල් යෙදවුම් ගැන ලියා ගන්න. මෙහෙම ලියන්න. නිමවුම වෙනස් වන විට ඊට සංවේදීව වෙනස් වන කෙටි කාලයක් තුලදී පහසුවෙන් වෙනස් කළ හැකි යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. හරි පුතේ එහෙනම් අද දවසට මේ ප්‍රමාණවත්. අපි ආයේ හම්බෙන්නේ ඔයාගේ නම්‍යතාවයේ පාඩමෙන්. හරියනම් පරිස්සමින් ඉන්න.